අමාරු වෙන්නේ අපි හිතන විදිහ අනුව. ඒක නිසා ආසාවෙන් ඉලෙක්ට්‍රොනික කරමු මේ පාඩමේදී. ඔයාලට මම බිඳුවේ ඉඳලා පටන් ගන්නවා කිව්වේ. ඒක නිසා බිඳුවේ ඉඳලම මම මේක එකින් එක කියලා දෙනවා ගේට් IC එකක් කොහොමද අවසානයේදී පරීක්ෂා කරගන්නේ කියන කතන්දරෙත් එක්ක. එතකොට මගේ ගෲප් එකේ කට්ටියට ගැටලුවක් වෙයි අනේ අපි ඕවා කරලානේ තියෙන්නේ කියලා. නමුත් කමක් නැහැ පුතේ. හරි. ඔයාලට මම තව දවසක් දානවා. තව අපිට අමතර දේවල් කීපයක් තියෙනවා කරන්න. හරි. අනිත් අය බය වෙන්න එපා. එයාලටත් කරනවා. හරිද? එයාලටත් කරනවා. ඒක එක්කෙනෙක්ව මග අරින්නේ නැහැ. හරි. ඒක නිසා හරියට මේ වැඩේ කරගමු දැන් කරන අවස්ථාවේදී. මේ අවස්ථාව හොඳම අවස්ථාවක්. මොකද ඔයාලා පන්තියේදී මේ වැඩේ කරා නම් ඇත්තටම මට මේ වැඩේ කරන්න අමාරුයි මේ විදිහට. ඒකට හේතුව ඔයාලට මාව පේන්නේ නැහැ. මං ගහන සර්කිට් එක පේන්නේ නැහැ. මං පින් කරන්නේ මොකටද කියලා පේන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් මේක මේ තාක්ෂණය මේ වෙලාව උපරිම ප්‍රයෝජනයකට අරගෙන අපේ වැඩේ හරියට කරගමු. එහෙනම් වැඩේ පටන් ගමු. බ්‍රෙඩ් බෝඩ් එක ගැන මම කතා කරා නේද? ප්‍රොජෙක්ට් බෝඩ් එක ගැන. ව්‍යාපෘති පූර්ව. ව්‍යාපෘති පූර්ව ගැන මම කතා කරා. ආයි පාරක් පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම්. right? ව්‍යාපෘති පූර්ව ගත්තාම මෙන්න sizes තුනක් තියෙනවා පුතේ. පොඩි මේක තියෙනවා මේ දෙක ගොඩක් වෙලාවට අපි Arduino එක්ක use කරන්න ගන්නේ. අපේ සාමාන්‍ය ලොකු බෝඩ් එක full බෝඩ් එක තමයි අපේ වැඩ කටයුතු සඳහා සහ ඔයාලගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා බහුලව භාවිතා කරන්න. ඒක නිසා මේ පුවරුව තියෙනවා නම් වඩාත් හොඳයි. මේ පුවරු ගැටලුවක් නෑ. මේවායේ ඒ විදිහමයි වෙන්නේ. හැබැයි මේ පොඩිම පුවරුවේ චූටි වෙනසක් තියෙනවා. මොකද ඒ පුවරුව ගත්තොත් මේ දෙපැත්තෙන් තියෙන මෙන්න මේ පැත්තට තියෙන ඩබල් තීරුව මේ ඔයාලට පේනවා ඩබල් තීරුවක්. ඔයාලගේ බ්‍රෙඩ් බෝඩ් එකේ බලන්න. ව්‍යාපෘති පුවරුවේ බලන්න. ඒ ඩබල් පුවරුව මේ මිනි බෝඩ් එකේ නෑ. හරිද? මිනි බෝඩ් එකේ නෑ. මිනි බෝඩ් කියන්නේ මිනි බෝඩ් නෙමෙයි. පොඩි බෝඩ් එකේ නෑ. හරිනේ? අන්න ඒක තමයි වෙනස. ඊළඟට මම ඉස්සෙල්ලත් කියලා දුන්නා මේකේ ඔයාලගේ බ්‍රෙඩ් බෝඩ් එකේ පොඩ්ඩක් මේක ගලවලා බැලුවොත් මෙහෙම හරිද? ගලවලා බැලුවොත් ඔයාලට පේනවා මේකේ මොකද්ද තියෙන්නේ? මේ තීරු ටික නැත්තම් අපේ තහඩු සම්බන්ධ වෙලා තියෙන ආකාරය. එතකොට උඩින් තියෙන සිදුරු වලට අදාළව මෙන්න තහඩු සම්බන්ධ වෙලා තියෙන ආකාරය. එතකොට මේ පැත්තේ තියෙන තීරු දෙකේ තහඩු දෙකක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මේ මැද තීරු වලට හරස් අතර තහඩු ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් බ්‍රෙඩ් බෝඩ් එක දිහා බැලුවොත් එහෙම මේ මැද තීරු මෙන්න මේ පැත්තට එකිනෙකට සම්බන්ධයි. සයිඩ් එකේ තීරුව මෙන්න මේ පැත්තට එකිනෙකට සම්බන්ධයි. ඔන්න ඔය කාරණේ ඉස්සල්ලාම ඔයාලා ඔළුවට දාගන්න ඕනේ. හරිද? right. ඊළඟට මම කිව්වා අපි ඕනි කිව්වා මේකට බැටරි ඇඩැප්ටරයක් නේ 9 වෝල්ට් බැටරියක් පාවිච්චි කරන්න කියලා කිව්වා. 9 වෝල්ට් බැටරි ඇඩැප්ටරයක් අපිට අවශ්‍යයි. මේ ඇඩැප්ටරෙන් අපිට පරිපථ වලට විදුලිය ලබා දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. හරිද? right. ඊට කලින් පුතේ මේකට අපිට තවත් සහාය වෙන උපකරණයක් තමයි රෙසිස්ටර් කියන එක. රෙසිස්ටර් එක. අපිට රෙසිස්ටර් එකක් ඕන වෙනවා වැඩේට. ඔයාලට ගන්න කියපු බඩු අතරේ ප්‍රතිරෝධක තියෙනවා නේ? ප්‍රතිරෝධක ගත්තාම පස්සේ මේ ප්‍රතිරෝධක වල අගේ ගහලා නැහැ. ඔයාලට ඉලෙක්ට්‍රොනික බේසික් ඉලෙක්ට්‍රොනික එකේදී මේ ප්‍රතිරෝධක වර්ග කලර් කෝඩ් කරන හැටි උගන්වනවා. නමුත් මම මෙතනදී පොඩියට ඔයාලට කියලා දෙනවා මේකේ අගය හොයාගන්න හැටි. හරිද? ඒක නිසා ඒකත් අරගෙන ලෑස්ති වෙන්න. ඊළඟට ගොඩක් කට්ටිය හරිද? ගොඩක් කට්ටිය ඉලෙක්ට්‍රොනික කඩේට ගිහිල්ලා හරි ඉලෙක්ට්‍රොනික කඩේට ගිහිල්ලා මට කෝල් කරපු අවස්ථා තිබ්බා. ඉලෙක්ට්‍රොනික කඩේට ගිහිල්ලා මට කෝල් කරපු අවස්ථා තිබ්බා. ඒ අවස්ථාවවලදී කඩේ එක්කෙනාට ෆෝන් එක දීලා ඔයාලා මේ ඒ කඩේ එක්කෙනා අහපු සමහර දේවල් මට අහන්න දුන්නා නේ. මොනවාද ඇහුවේ රෙසිස්ටර් එකක් ගන්නකොට? මොනවාද ඇහුවේ? වොට් කීයද කියලා ඇහුවා නේ. වොට් ගානේ කතන්දරයක් මම කියලා තිබ්බේ නෑ ඕකේනේ. සාමාන්‍යයෙන් ලොකු වොට් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ. වොට් කියන්නේ පුතේ මේකේ ක්ෂමතාවය නැත්නම් කාර්යක්ෂමතාවය නේ. මෙයා හරහා කොච්චර විදුලි ධාරාවක් ගලා යන්න පුළුවන් කියන එක තීරණය වෙනවා ඔය වොට් අගය මත. හරිද? දැන් නම් සිග්නල් අවුලක් නෑ පුතේ. ලැග් වෙනවා නම් මට මෙහි පේනවා. හරිද? ඔයාලගේ සමහරුන්ගේ සිග්නල් අවුල් ඇති. මගේ නම් සිග්නල් අවුලක් නෑ. මොකද මම ඉස්සෙල්ලත් ඒකයි කිව්වේ ලැග් වෙනවා නම් මට පේනවා හොඳට
මේ සිග්නල් අවුල් කියලා. නමුත් දැන් නම් එහෙම අවුලක් මට පේන්නේ නැහැ. හරිනේ. එහෙනම් ඔයාලගේ පොඩි අවුල් ඇති සමහර තැන්වල ඩයලොග් කනෙක්ෂන් එකක් නම් තියෙන පුතේ කමක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපේ ඩයලොග්නේ මේ වෙලා තියෙන්නේ මේ වෙදර් නැත්නම් මේ කාලගුණේ අන්තම් හෙලවුණත් එයාලා කනෙක්ෂන් අවුල් වෙනවා කියලා එයාලා කියනවා. හරිද? මන් දන්නේ නැහැ. කමක් නැහැ. කොහොම හරි කමක් නැහැ. ඒ එක්කම මට දැන් ඔයාලගේ වොඩ් ගාන කතන්දරයට උත්තරයක් දෙන්න එපේ නේ. වොඩ් ගානේ කතන්දරයට උත්තරයක් දෙන්න ඕන. මම උත්තරයක් දෙන්නම්. ඔන්න ඒකට උත්තරේ. පේනවද? ටිකෙන් ටික ප්‍රතිරෝධකගේ නැත්නම් ප්‍රතිරෝධයේ ප්‍රමාණය විශාල වෙනකොට වොට් අගය වැඩි වෙලා තියෙනවා. වොට් එක වොට් භාගේ වොට් කාල වොට් අරික්කා. පේනව නේද? එතකොට ගොඩක් වෙලාවට පුතේ මේ 8න් එක නැත්නම් වොට් 8න් එක කියන අගය අපි යූස් කරනවා අඩුයි. අපි යූස් කරන්නේ පුතේ වොට් කාල භාගය. හරිද? අපේ චූටි පරිපතනේ අපි නිර්මාණය කරන්නේ. ඔයාලට ගොඩක් වෙලාවට විභාගෙදී ගොඩක්ම වෙලාවට දෙන වොට් කාල. වොට් කාලයේ රෙසිස්ටර්ස් තමයි හම්බ වෙන්නේ. හරිද? මෙන්න මේ ප්‍රමාණය. එතකොට ගොඩක් පොඩි. හරිද? ඒක නිසා මේක බලා ගන්න ඔයාලට අමාරු වෙන්න පුළුවන්. හරි නේද? මෙන්න වොට් අගය. දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති ඇයි මේ වොට් අගය අපිට වැදගත් වෙන්නේ කියලා. පේනව නේද? කම්බියේ ප්‍රමාණය මේක හරහා ගලාගෙන යන්න පුළුවන් ධාරාවේ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. සංනායකයේ ප්‍රමාණය වැඩි වෙනකොට. ඒක නිසා අවශ්‍යතාවයේ මත අපි යොදා ගැනීම කරන්න ඕනි අවශ්‍ය වොට් ගණනකින් යුක්ත රෙසිස්ටරයක්. හරිද? කඩෙන් ඇහුවේ ඔන්න ඕකයි. ඔයාලට දෙන්න ඇත්තේ වොට් කාල තමයි හැමෝටම මම කිව්ව වොට් කාල හෝ වාගේ දෙන්න කියලා. හරිද? මිලත් එහෙමයි වොට් අගේ වැඩි වෙනකොට මිල වැඩි වෙනවා. හරි වොට් කාලයි වාගේ එකම මිල වැටෙන්නේ. වොට් 1 වොට් 2 වගේ ඉල්ලුවොත් එහෙම ටිකක් ගාණ රුපියල් 5-10ක් වැඩි කරනවා. හැබැයි ඒවා සාමාන්‍යයෙන් අපි ගෙනියුවොත් එහෙම දැන් ඔයාලා කඩෙන් ගන්නකොට රුපියල් 10ක් විතර වෙන්න ඇති එකක්. රෙසිස්ටරයක් රුපියල් 10ක් විතර වෙන්න ඇති. නමුත් පුතේ අපි රෙසිස්ටර් 1000ක්ම ගේන්නේ රුපියල් 120ට ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් වලට. සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට අපි යනවා කොළඹ. කොළඹ ගිහලා ඉලෙක්ට්‍රොනික පාර්ට්ස් ටික ඔක්කොම ගන්නවා අලුතෙන්. මොකද පාවිච්චි කරපුවා අපිට ෂුවර් නෑ. ඒ නිසා අලුතෙන්ම ගෙනල්ලා ගන්න. එතකොට අපි ගන්නේ වොට් මේ රෙසිස්ටර් 1000ක පැක් එකක් රුපියල් 120යි. හරිද? ඕනනම් තමයි කියන්න ආම්බ්‍රෝ ඉලෙක්ට්‍රොනික්ස් කියලා දෙනවා. දෙවනි හරස් වීදියේ මැද හරියක උඩ තට්ටුවේ ඉලෙක්ට්‍රොනික බඩු වලට සෑහෙන ප්‍රසිද්ධයි. ඊට අමතරව මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික්ස් තව සෑහෙන දිනා දෙවනි හරස් වීදිය කියන්නේ මල්ලත්ත පාරේ ගිහිල්ලා දෙවනි හරස් වීදියට ගියොත් එහෙම ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් බඩු ඕන තරම් තියෙනවා. ඒ වයින් ගන්න පුළුවන්. හරි නේද? ගැටලු දිනන පුතේ වොට් අගය පිළිබඳ ගැටලු තියෙනවද? මෙන්න වොට් අගය වෙනස් වෙච්ච හැටි. හරිද? වොට් අගය වෙනස් වෙච්ච හැටි. ඔව් දැන් නම් කොහොමද යන්න බෑ. අපි මේ දැන් ඔන්ලයින් එකක් ගෙන්න ගත්තොත් තමයි. හරිද? දැන් යන්න බෑ. යන්න පුළුවන් කාලේ අපි ගියා. ඒ වුණාට කොරෝනා මුල් කාලේදී ගිහිල්ලා ආවා ඉතින්නේ. දැන් ගියා ඔයාලා විභාගෙ ලියපු කට්ටියට ප්‍රැක්ටිකල් කරන්න අපි ගිහිල්ලා ආවේ. කොරෝනා තිබ්බා කියලා නෑ. කරන්න දෙයක් නෑ. මූණ වහගෙන සැනිටයිසර්ස් ගගහ වතුර එකක් ගන්න නොපී කොටු ඇවිදලා බඩු ටික අරන් ආවා. කොරෝනා හදාගන්න නැතුව. හරි එහෙමත් තියෙනවා. අවශ්‍යතාවයේ මත උපරිම කැපවීමක් කරන්න වෙනවා. වැඩේ ගොඩ දාන්න. හරිද? ඒක නිසා මතක තියාගන්න වොට් අගය වෙනස් වෙන හැටි. හරිද? පැහැදිලිද මේක වොට් අගය? දැන් කවුරු හරි කඩෙන් ගිහිල්ලා එල්ලුවොත් ඔයාලා දැනගන්න ඕනේ දැන් අපේ වැඩ කරන සර්කිට් එකට අදාළව වොට් අගය කියන එක වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණේ. හරි නේද? එහෙනම් වොට් අගය හරි. දැන් පුතේ දැන් ඔයාලට ගන්න කිව්වා ප්‍රතිරෝධක එක එක කියන්න. දැන් Taman ළඟ තියෙන ප්‍රතිරෝධක අගේ කියවන්න පුළුවන් කී දෙනෙක්ද? දැන් නිකන් අර මම දුන්නානේ 230යි 300යි 600යි 1යි එහෙම දුන්නානේ. ඒක නිසා දැන් ඔය ටික ඔක්කොම කවලම් කරලා දැම්මොත් ඔක වෙන වෙන කරලා ප්‍රතිරෝධක අගේ ඔයාලා හොයන්න කිව්වොත් එහෙම හොයාගන්න පුළුවන්ද? ඒක තමයි ඊළඟ ගැටලුව. ඒකට හේතුව තමයි පුතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී ඔයාලට ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එක ඇනිලා වගේ තියෙන අවස්ථාවක නිකන් හිතන්නකො එහෙම ඇනුණා කියලා. ඇනිලා වගේ තියෙන අවස්ථාවක අපි ළඟට එනවා. අපි ළඟට ඇවිල්ලා පරීක්ෂකවරු විදිහට අපි බලනවා ඔයා කොච්චර දුරට ඉලෙක්ට්‍රොනික පිළිබඳව ඉගෙනගෙන තියෙනවද කියලා. ඒ බලන්නේ කොහොමද දන්නවද? ඔයාලගේ පරිපතේ දීලා තියෙනවා නම් එක එක වර්ගයේ රෙසිස්ටර්
අපි කියනවා පුතේ ඔයා මෙතනට දාන රෙසිස්ටරේ මට අරන් පෙන්නන්නකෝ. එහෙම අරන් පෙන්නන්න නම් ඊතර ආගේ දීලා තියෙනවා නම් අපි හිතමුකෝ 200යි ඕම් කියලා. එහෙනම් ඔයා 200යි ඕම් රෙසිස්ටරේ දැනගෙන ඉන්න ඕනි අරන් පෙන්නන්න. එහෙම පෙන්නොත් අපි ලකුණු 5ක් හරි දෙමු. ප්‍රැක්ටිකල් එක බෑ වගේ නම් අපි කවදාවත් දැන් මම නම් කවදාවත් බිඳුව දෙන්නේ නෑ පුතේ. මම ගිහිල්ලා බලනවා මේ යකාට මොනා හරි පුළුවන්. මොකද අපි 100%ක් සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. ඒ යකාට මොනා හරි පුළුවන් නම් දෙනවා. හැබැයි බැරි නම් දෙන්නේ නෑ. ප්‍රතිරෝධකගේ යවුවට පස්සේ මේක පුතේ 10 පාඩම. 10 ඔයාලට විද්‍යාවේ තියෙන පාඩම තමයි ප්‍රතිරෝධකගේ සෙවීම. විද්‍යාවටත් නෙමෙයි මේක 7 වසර ප්‍රාතාපූ පාඩමක්. මට මතක විදියට 7ද කොහෙද තමයි තියෙන්නේ. ප්‍රතිරෝධකගේ සෙවීම. මොකුත් නැහැ මෙන්න පුතේ. හොඳම උදාහරණය. මේ ප්‍රාතාපූ වලට හරිද? පේන්නේ නැහැ මම පෙන්නන්නම් ඊළඟට. මේ ප්‍රාතාපූ වලට කඩෙන් තියෙන පැක් එකක්. හරිද? මේ ප්‍රාතාපූ වලට තියෙන පැක් එකක්. රෙසිස්ටර් ප්‍රතිරෝධක මේකේ ගහලා තියෙනවා විද්‍යුත් පරිපථයකට අවශ්‍ය විදුලි ධාරාව අඩු කිරීම වෙනස් කිරීම මෙමගින් සිදු කරයි. මෙහි ධන හා ඍණ ભેදයක් නොමැත. ඒ සංකේතයක් ඇඳලා තියෙනවා. ප්‍රාතාපූ. ඒ නිසා ප්‍රතිරෝධකගේ කියන එක 7 වසර පාඩමක් කියන එක මතක තියාගන්න. දැන් කට්ටිය තමන් ළඟ තියෙන ප්‍රතිරෝධක බලන්න අගේ කියවන්න පුළුවන් කියලා මතකද කියලා? මතක නැති අයට බුදු සරණයි. නේ? ප්‍රැක්ටිකල් එකක් කරන්න බෑනේ ප්‍රතිරෝධකගේ දන්නේ නැතුව. මොකද අපි ඉස්සරහට ඔය දැන් බඩු ටික ගන්න කිව්වේ නිකන් නෙමෙයි මම. බඩු ගන්න කිව්වේ ඔයාලා මේ ගේට් IC ප්‍රැක්ටිකල් එක ලෝක විසිට් කරන්න නෙමෙයි. ඔයාලට වැඩි ප්‍රැක්ටිකල් අපිට ගොඩක් තියෙනවා. ඔයාලට මම දීපු ටියුට් එකේ අවසානයේදී මේ අවුරුද්දේ ගේට් IC වලින් ආපු එක්සෑම් පේපර්ස් වල ප්‍රශ්න 2020. හරිද? ඒක ඉවර වෙනකොට මම 2019 ටිකත් ඔතනට දානවා ඔයාලට මේ දෙනවා කරන්නේ. 2018 ආපු ඒවත් දෙන්න. එතකොට ඔයාලා එක්සෑම් එකට යන්නේ 100% ඔව ආවරණය කරගෙන. කොහේ හරි කරාද පුතේ ඔයාලගේ බැහුම් පරීක්ෂාව ප්‍රැක්ටිකල් එකක් කරන්න නැතුව එන්නේ. හරිද? ගඩොල් ප්‍රැක්ටිකල් ටික කරන්න ඇති. නමුත් අපි කරේ එක වරුවයි නේ? නමුත් මං කිව්වා මං ඒක තව දවස් 3ක්වත් කරනවා. ඒකට හේතුව ඔයාලා කරේ නැතුව මම ප්‍රැක්ටිකල් කරලා ඔයාලා එක්සෑම් එකට ගිහලා වැඩක් නැහැ. මොකද ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න ඕන. හරි. ප්‍රතිරෝධකගේ සෙවීම අවශ්‍ය අය දාගන්න අනවශ්‍ය අය චුට්ටක් බලන් ඉන්න නේ. සමහරු කරලා තියෙන මේ දේවල් ඒක නිසා ලොකු දේවල් නෙවෙයි සමහරුන්ට. හරි. ප්‍රතිරෝධක අගය සෙවීම අප්‍රයෝජන දෙන්න මට තවම ඇඩ් වෙනව නේද ළමයි? තවම ඇඩි. රයිට්. අද වාර්තාගත සම්බන්ධතාවයක් තියෙනවා වගේ මට පේන්නේ. හරි ප්‍රතිරෝධකගේ හැබැයි මම මෙතන පාඩමක් නෙවෙයි කරන්නේ මේ පාඩම ඉලෙක්ට්‍රොනික වලදී ඔයාලට කරනවා. හරිද? ඒක නිසා දැනට පොඩි අවබෝධයක් දෙන්න විතරයි මම මේ වැඩේ කරන්නේ. දැන් මේ ප්‍රතිරෝධක අගය හොයනකොට පුතේ මෙන්න මේ වගේ වැඩක් ඔයාලා ඉගෙන ගන්න වෙනවා. පොඩ්ඩක් දෙන්න මට පොඩි මිස්ටේක් එකක් වුණා. අවශ්‍ය දෙයක් අරගෙන නැහැ.
බලමු අපි කලර් කෝඩ් එක ගැන කතා කරනකොට අපිට මෙන්න මෙයා වැදගත් වෙනවා. බලමු මෙයා පේවි කියලා. ලොකු පැහැදිලිකමක් නැහැ. මෙන්න මේ පාට නේ මේ පැත්තෙන් තියෙනවා පාට මෙන්න මේ පාටට අදාළව මෙන්න මේ සංකේත මේ වැඩි කිරීම නේ ප්‍රතිශතයන් ඕවා මතක තියාගන්න වෙනවා. මාර කේස් එක නේ ඕවා මතක තියාගන්න එක හරි අමාරුයි නේ. O level විද්‍යාවේදී ඕක කරේ හරි අමාරු වෙන්නේ නේ. O level විද්‍යාව ඉලෙක්ට්‍රෝන ටික වහකදුරු වගේ වෙන්න දෙන කට්ටියට නේ. ඒක නිසා දැන් මෙතනත් ඕක වහකදුරු වගේ කරගන්න නැතුව අපි වැඩක් කරන්න ඕනේ මේක මතක තියාගන්න. හරිද? එතකොට මෙන්න මේ වැඩේ හරි ලේසි වැඩක්. මම පැහැදිලිව පේන ඔයාලට තව එකක් පෙන්නන්නම් මේකේ කලර් කෝඩ්. අපි කියනවා මේ රෙසිස්ටර් කලර් කෝඩ් කියලා මේ ටිකට. මේ ඒ විදිහටම තියෙන වර්ණ සංකේත. රයිට්. ඔය ටික අතහැරලා දාමුකෝ. මම බෝඩ් එක ගන්නවා. හරි. මම පාට ටිකක් ලියනවා. මම හිතන්නේ පාට ටික ඔක්කොම කට්ටියට පේනවා. නේද? මම මේකට අගයන් ටිකකුත් ලියනවා. 0 1 2 3 4 5 6 7 8 9. හරිද? මේකේ තව ගන්න මේ ගොඩක් තියෙනවා. නමුත් මම මේ මෙතනදී අවශ්‍ය ටිකට විතරක් මේ කියලා දෙන්නයි හදන්නේ. දැන් පුතේ මෙන්න මේ පාට ටික පිළිවෙලට මතක තියා ගත්තා නම් නේද? මෙන්න මේ පාට ටික පිළිවෙලට මතක තියා ගත්තා නම් අපිට මේ පිළිවෙලට අංක දාගෙන ගියා නම් 0 ඉඳලා 9 දක්වා අන්න පාට ටිකට අදාළ අංක ටික හොයාගන්න පුළුවන්. හැබැයි මේක හරි අමාරුයි. අපිට මේ පාට ටිකක් එක පිළිවෙලකට මතක තියා ගන්නවා කියන එක හරි අමාරුයි නේ. ලේසි නෑ ඔක. ඒක නිසා මේක මේ හරි ලේසියෙන් කරන්න අපේ ගොඩක් ළමයි හරි දක්ෂයි නේද? ඕ අන්න හරි. ගොඩක් ළමයි හරි දක්ෂයි. හරිද? ඒ දක්ෂතාවය නිසා එයාලා මොනවද කරන්නේ? එක එක දේවල් හදනවා මතක තියාගන්න. නේ? සමහර වෙලාවට හොඳ සුද්ධ සිංහල භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. නමුත් මට මේකේ පන්තියේදී නිසා මම මේකට සුද්ධ සිංහල භාවිතා කරන්නේ නැතුව සරල සිංහලෙන් මේ පාඩ ටික මතක තියාගන්න ක්‍රමවේදයක් වාක්‍යයක් මම ඔයාලට ලියනවා. right. කළු හරි නේද? දුඹුරු දුයන්නට පටන් ගන්නනේ. right. කළු දුව. රතු කියන එක මතක තියාගන්න රයින්ෙන් පටන් ගන්න එක. රන්. තැඹිලි තෑන්නේ. තැඹිලිම ලියනවා. කහ කයන්නේ. කඩන. කොළ හොයන්නේ. කොට. නිල් නියන්නේ. නිල්ම ලියනවා. නැත්තම් මෙහාට මන් දානවා නිමල්. දම් ධම්මිගේ. අලු අයන්නේ. ඇල්ලුවා. අවසානට සුදු. සුදු කියලා දාගන්න. කළුදුව රන් තැඹිලි කඩනකොට නිමල් ධම්මිගේ ඇල්ලුවා සුදු මොකද්ද කියලා දාගන්න එපා. දැන්ට ඇල්ලුවා සුදු කියලා දාගන්න. හරිද? පස්සේ මොකද්ද කියලා දාගන්න. පැහැදිලිද? කවිය නැත්තම් මේ වාක්‍ය මතක තියාගන්න. කළුදුව රන් තැඹිලි කඩනකොට නිමල් ධම්මිගේ ඇල්ලුවා සුදු. හරිනේ? එහෙම ලියාගත්තා. කළු දුව දුඹුරු රන් රතු තැඹිලි කඩන කහ කොට කොළ නිමල් නිල් ධම්මි දම් ඇල්ලුවා අලු සුදු සුදුමයි. පැහැදිලිද? right.
සටහන් කරගන්න පුතේ. සටහන් කරගන්න ඉක්මනින්. මොකද මේක නැතුව අපිට කොයි ප්‍රැක්ටිකල් එකකටවත් යන්න බෑ. අපි ඉලෙක්ට්‍රොනික පාඩම පටන් ගන්නකම් දැනට මෙන්න මේ කොටස ප්‍රතිරෝධකාගය හොයන කියන කොටස ආසන්නව දැනගෙන ඉන්න ඕනේ. මේකේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම කරන්නේ අද දවසට ප්‍රතිරෝධකාගය හොයාගන්න තැනට එනකම් විතරයි. මොකද ලොකු පාඩමක් මේක. හරිද? ඉක්මනින් සටහන් කරගන්න පුතේ. අර කොලේ අපි සටහන් කරගන්න ගත්තා නේද කොලයක්? අන්න ඒකේ සටහන් කරගන්න. චමිට්ට නම් හොඳට මතකයි නේද? හොඳයි. අනිවාර්යෙන් පාඩම් කරගන්න. හරිද? අනිවාර්යෙන් පාඩම් කරගන්න. මේ ටික පාඩම් කරගත්තා කියන්නේ ඔටෝමැටිකලි මේක එනවා. මේක ජීවිතේට අමතක කරන්න එපා. කොයි ලෝකෙ ගියාත් මේ ටික මෙහෙම්මම තමයි. අන්තර්ජාතික කලර් කෝඩ් එකක් මේක. අපි හදාගත්ත එකක් නෙවෙයි පුතේ. ඒක නිසා අනිවාර්යෙන් හරියට මතක තියාගන්න. ඉක්මනින් සටහන් කරගන්න විනාඩියක් අරගෙන. ඉක්මනට හොඳේ. වැඩි වෙලා ගන්න එපා. පොඩ් ගානක් මතක ඇති දැන්. ඔන්න කලර් කෝඩ් එකක් අපි හරියට ඉගෙන ගත්තා. කලර් කෝඩ් එකේ කලර්ස් ටික හොඳේ. තාම කලර් කෝඩ් අපි කතා කරන්න ගත්තේ නැහැ. ඉක්මනින් ලියා ගන්න. මම මේවායේ අර ප්‍රතිශතාගයන් ඒවා මොනාවත් කතා කරන්නේ නැහැ. අගය හොයාගන්න තැනට එනකම් විතරක් අද දවසේදී කතා කරලා ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය ටික විතරයි අද කතා කරන්නේ. ටොනික් පාඩමේදී මේවා නැවත මතක් කරලා ප්‍රතිරෝධක වර්ග තියෙනවා. ඒවත් බලලා නේද? එහෙම කතා කරමු. ඉවර ඇති නේද? කළු දුව රන් තැඹිලි කඩනකොට නිමල් ධම්මිගේ ඇල්ලුවා සුදු. ඉවරයි නේද? අල්ලලා නෙමෙයි පුතේ ලියලා ඉවරයි නේද? හරි. එහෙනම් අපි මේක මකලා දාමු. නෑ. ඕකත් තියාගෙන අපි යම්කෝ පුතේ කලර් කෝඩ් එකක් හොයන්න. නැත්නම් කලර්ස් වලින් අදාළ ප්‍රතිරෝධකයේ අගය හොයන්න අපි උත්සාහයක් කරමුකෝ. right. මම දැන් ඔයාලට ප්‍රතිරෝධකයක් පෙන්නනවා. මම හිතන්නේ හැමෝටම පේනවා ප්‍රතිරෝධකයක්. පාට ටිකක් හොඳට පේනවා. නිකන් අර චූටියට පේනවට වඩා දැන් හොඳට පේනවා ඇති. නේද? හරි. ප්‍රතිරෝධක අගය හොයනකොට පුතේ මේ වගේ රෙසිස්ටරයක් අපි අතට අරගෙන මම මෙන්න මේ කියන විදිහට දැන් ඔයාලා ළඟ තියෙන රෙසිස්ටරේ අතට ගන්න. ඔයාලා ළඟ තියෙන මොකක් හරි රෙසිස්ටරයක් අතට ගන්න. අතට අරගෙන දැන් මම මේ අල්ලන් ඉන්නවා. හරිද? අල්ලන් ඉන්නකොට දැන් මම මේ රෙසිස්ටරේ ඔයාලට පේනවා මෙන්න මෙතන රත්තරන් පාට වර්ණ වලල්ලක් තියෙනවා. මේ තියෙන රත්තරන් පාට වර්ණ වලල්ල. අන්නේ රත්තරන් පාට වලල්ල තමන්ගේ දකුණු අත පැත්තට හරවා ගන්න. තමන්ගේ දකුණු අත පැත්තට හරවා ගන්න රත්තරන් පාට වලල්ල. හරි නේද? දැන් ඔන්න මගේ දකුණු අත පැත්තේ තමයි රත්තරන් පාට වලල්ල තියෙන්නේ. ඔයාලගේ දකුණු අත පැත්තට හරවා ගන්න රත්තරන් පාට වලල්ල. හරි නේද? හරි. දැන්ට අපි රන් සහ රිදී වලලු තමයි අපේ ප්‍රතිරෝධක වල ගොඩක්ම එන්නේ පුතේ. රත්තරන් සහ රිදී වලල්ල. අවසාන වලල්ල විදියට. අපි ඒක පොඩ්ඩකට පැත්තකට තියමු. මොකද ඒකෙන් කියන්නේ ප්‍රතිශතාංගයක්. ඒක ඕනේ නෑ. අපිට ඕනි වෙන්නේ මෙන්න මේ වලලු තුන. වර්ණ වලලු තුන අගය විතරක් හොයාගත්තොත් ප්‍රතිරෝධකයේ අගය හොයන්න පුළුවන්. හරිද? right. මගේ පළවෙනි ප්‍රතිරෝධක වර්ණ වලල්ල විදියට එහෙනම් තියෙන්නේ දුඹුරු. දෙවෙනි ප්‍රතිරෝධක වර්ණ වලල්ල කළු. තුන්වෙනි ප්‍රතිරෝධක වර්ණ වලල්ල රතු. හරි නේද? ඔන්න ඔය දිගේ අගයන් ටික හොයාගත්තා නම් මට ප්‍රතිරෝධක අගය හොයන එක මහා කජ්ජා
නෙවෙයි. සරලම ක්‍රමවේදයක් මම ඔයාලට කියලා දෙන්නේ. ඔය කලර් කෝඩ් දැක්කනේ ගුණ කිරීම මනම් මතක තියාගන්න අවශ්‍ය නැහැ. මොකද අපි ප්‍රැක්ටිකල් එකේදී අවශ්‍ය ප්‍රතිරෝධකගේ හොයාගන්න එක තමයි මෙතනදී වැදගත්. අපිට ಗುಣ කරන්න ඒව කරන්න ඕනේ නැහැ. හරිද? right. දුමුරු කියන්නේ පුතේ අපේ කලර් කෝඩ් එකේ කීවෙනි කලර් එකද නැත්නම් අදාළ අංකය කීයද? අන්න ඒක දුමුරු පාට කෙලින් මම ලියා ගන්න. උදාහරණයක් ගත්තොත් දැන් මෙතන දුමුරුනේ තියෙන්නේ. මගේ කලර් කෝඩ් එකේ දුමුරු පාට අදාළ අංකය අංක 1. එහෙනම් පළවෙනි වර්ණ වලල්ලේ අගය අංක 1. දෙවෙනි වර්ණ වලල්ල කළු. කළු පාටට අදාළ අංකය 0. හරි නේද? එහෙනම් මම ඒකත් ලියනවා. එහෙනම් 1.0යි කීයද? 10. හරිනේ 1.1 ගාවින් ලිව්වම 10. පැහැදිලිද? තුන්වෙනියට තියෙන වර්ණ වලල්ල රතු. එතකොට පළවෙනි දෙකේ අදාළ අංක දෙක එහෙම්මම ලිව්වා. හරිද? පළවෙනි වර්ණ වලලු දෙකේ අදාළ අංක දෙක එහෙම්මම ලිව්වා. තුන්වෙනි වර්ණ වලල්ලට අදාළ අංකයට හරියන බිංදු ටික අර ලියපු එක ඉස්සරහෙන් දාන්න. හරිද? උදාහරණයක් මම බෝඩ් එකේ දැන් ඕක හදනවා බලමු. මේ කලර් කෝඩ් එක මතකනේ? දුඹුරු කළු රතු. දුඹුරු කළු රතු තමයි අපේ කලර් කෝඩ් එක තිබ්බේ. right? ඔන්න මම මෙතන පේනව නේද? right? ඔන්න මම මෙතනින් ඔන්න මගේ රෙසිස්ටර් එක ඇඳා මෙන්න රන් බලල්ල. හරිද? මෙන්න දුඹුරු කළු රතු. මෙන්න වර්ණවල තුන. එහෙනම් දුඹුරු පාට කියන්නේ මගේ අංක 1. ඔන්න අංක 1 හැමම ලිව්වා. පැහැදිලි ඇති. කළු පාට කියන්නේ බිංදුව. එහෙමම ලිව්වා. තුන්වෙනි වර්ණ වලල්ල රතු. රතු කියන්නේ 2යි. 2යි නම් පුතේ බිංදු දෙකක් දාන්න. දාලා ඕම් කියලා දාන්න. එහෙනම් දැන් කීයද අගය? 1000යි ඕම්. පැහැදිලිද? පළවෙනි සහ දෙවෙනි වර්ණ වලල්ලට අදාළ අංක දෙක එහෙමම ලිව්වා. තුන්වෙනි වර්ණ වලල්ලට අදාළ අංකයට සමාන බිංදු ගාණක් දාන්න අගට. එතකොට ඕම් වලින් පෙන්නනවා මේ ප්‍රතිරෝධයේ අගය. දැන් ඔයාලා ගාව තියෙන ප්‍රතිරෝධකයේ අගයත් ඔයාලට හොයන්න පුළුවන්. හොයලා බලන්න. හරි නේද? හරිද? ඕනි අය ලියා ගන්න පුතේ. ඔන්නම් මම එකක් දාන්නම්, එකක් මේක ලියන්නම්. මේ ටික භාගයක් මකලා අවශ්‍ය කට්ටිය දාගන්න. හොඳේ? ඔන්න ප්‍රතිරෝධකය ඇඳා මෙච්චරයි මම කරන්නේ. මොකද මෙතනින් එහාට මගේ පාඩම ප්‍රැක්ටිකල් එක. මේක අත්‍යවශ්‍ය නිසා තමයි මේ විදිහට මතක් කරලා දෙන්නේ. මෙන්න පළවෙනි වර්ණ වලල්ල, මෙන්න දෙවෙනි වර්ණ වලල්ල, මෙන්න තුන්වෙනි වර්ණ වලල්ල, මෙන්න හතරවෙනි වර්ණ වලල්ල. මේක රන් හෝ රිදී. රන් වෙන්න පුළුවන්, රිදී වෙන්න පුළුවන්. ඒක මම පස්සේ ටොනික් පාඩමේදී කියලා දෙන්නම්. එතකොට මෙයා කළු. ඉස්සෙල්ලාම තිබි දුඹුරුනේ. දුඹුරු. මෙයා කළු. මෙයා රතු. පළවෙනි සහ දෙවෙනි වර්ණ වලට අදාළ අංක දෙක එහෙමම ලිව්වා. දුඹුරු 1, කළු බිංදුව. තුන්වෙනි වර්ණ වලල්ලට අදාළ බිංදු ගාණක් දැම්මා. රතු අගය 2යි. එහෙනම් මේකේ අගය 1000යි ඕම්. සඳහන් කරගන්න. ලේසිම ක්‍රමයක් ಗುಣ කිරීම මොනාවක් නැතුව. ඉක්මනින් පුතේ. එතකොට රන් හෝ රිදී වලල්ලේ අගයක්වත් හැරිලවත් බැලුවේ නැහැ අපි ඒ දිහා. හරිද? ඒ දිහා හැරිලවත් බැලුවේ නැහැ. ඒ නිසා ඒක එච්චර හිතන්න එපා අපේ ප්‍රැක්ටිකල් එකට. ප්‍රැක්ටිකල් එකේදී ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒක තියරි පාඩමේදී කතා කරමු ඕවයින් මොනවද කරන්නේ කියලා.
හරි. දැන් නිකමට හිතන්න මම මේක මකනවා. දැන් සමහර වෙලාවට අපේ කලර් කෝඩ් එකේ සඳහන් කරලා තියෙන වර්ණවල 4යි කියෝනේ අපිට තියෙනවට. සමහර වෙලාවට අපේ කරුමෙට මේකට වර්ණවල 5ක් තියෙන රෙසිස්ටරයක් දාලා තියෙන්න පුළුවන්. වර්ණවලලු 5ක් තියෙන රෙසිස්ටරයක් දාලා තියෙන්න පුළුවන්. හරිද? එහෙම වුණොත් මොකද කරන්නේ? වර්ණවලු 5ක් තියෙනවා. අපි කිව්වා මේක රන් රිදී කොහොමත් වැඩක් නැහැ අපිට. එහෙනම් පුතේ මේ රන් රිදී වලට තියෙන කලින් අගේ අපි හිතමුකෝ මෙයා දුගුරු කාලු රතු ඔන්න තිබ්බා පාට ටික. අර විදිහමයි පුතේ දැන් ඉස්සෙල්ලා වර්ණ වලලු 4යි තිබ්බේ. දැන් 5ක් තියෙනවානේ. එහෙනම් පළවෙනි තුනටම අදාළ අගයන් ලියන්න මේ විදිහට. දුගුරු නම් 1යි, කළු නම් 0යි, කළු නම් 0යි. එතරම් 100ක් තියෙනවා. ඊට පස්සේ හතරවෙනි වර්ණ වලල්ලට අදාළ බිංදු දාන්න 2යි. එතකොට බලන්න පුතේ කීයක් තියෙනවද? 10000යි ඕම්. මේක 1000ෙන් බෙදන්න එතකොට එනවා මොනවාද? කිලෝ ඕම්. කිලෝ ඕම් 10යි. පැහැදිලිද? පේනව අඩුයිද? එළිය වැඩි නම් නැහැ පුතේ. හරි ආයි කියලා දෙන්නම්. එළිය මදි ඇති. මම එළිය බෝඩ් එකට එල්ල කරේ නැත්තේ පොඩ්ඩක් අවුල් වෙයි කියලා. හරිද? ඔන්න බලන්න. දැන් පේන එකේ වෙනසක් තියෙනවද කියලා මට කියන්න. එළිය වැඩි නේද දැන්? දැන් බෝඩ් එකෙන් පැහැදිලි නැද්ද? ඉස්සල්ලා තිබ්බ ගාන හොඳයිද? මේ ගාන හොඳයිද? හරි, කමන්නේ. අපි බලමුකෝ. හරි. දැන් මේ ඔය ගානත් මදි නම් කියන තව එකක් තියෙනවා. තව එකක් හරවන්න පුළුවන් මෙහෙට. මේ මම අඩු කරලා තියෙන විදිය. ඔන්න ඉස්සලා 4යි ඉගෙන ගත්තේ. දැන් ඔන්න කලර් කෝඩ් එකේ වර්ණවල 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. 5ක් තියෙනවා. හරිද? අනේ දෙයිනේ තව ඇඩ් වෙනවා. මේ කට් වෙනවා වගේ කට්ටිය නේද? හරි. එතකොට මේ අවසාන වලල්ල රන් හෝ රිදී. හරි නේද? රන් හෝ රිදී අවසාන වලල්ල. එහෙනම් මේක මම දානවා දුගුරු රතු කළු ඕනම් තැඹිලි. ඔන්න මම වෙනස් කරා. හරිද? මම ඉස්සෙල්ලා කිව්වා දැන් මේ වර්ණවල 4ක් තිබ්බේ කියන්නේ පේනව නේද? 4ක් තිබ්බේ 1යි 2යි 3යි 4යි. මේ දෙකට අදාළ මොනවද කියන්නේ? අංක ලියන්න කිව්වා. මේකට අදාළ බිංදු ගන්න දාන්න කිව්වා. මේකට අදාළ අංක ලියන්න කිව්වා. නේද? දැන් මම මේකෙදි කියනවා මේ තුනට අදාළව අංක ලියන්න මේකට අදාළ බිංදු ගන්න දාන්න. එහෙනම් අපි ලියනවා දුගුරු කියන්නේ 1යි, රතු කියන්නේ පුතේ 2යි, කළු කියන්නේ 0යි, තැඹිලි කියන්නේ එහෙනම් මොකද්ද? බිංදු ගන්නනේ. මේ තුන ඒ අදාළ අගයන් ටික ලියුවා. තැඹිලි කියන්නේ බිංදු ගන්න. බිංදු තුනකුත් දාන්න. 1යි, 2යි, 3යි ඕම්. අම්බෝ කීයක් තියනවද? 1,20,000යි ඕම්. මේක වැඩිනේ පුතේ. ඕම් මගේ වැඩි. මම මේක පොඩි කරනවා තව ටිකක්. 1,20,000ක් තියෙන එක ඕම් මම 1000න් බෙදුවොත් මේ බිංදු තුනට මේ බිංදු තුන කැපෙනවා 120යි කිලෝ ඕම් විදිහට මට ලැබෙනවා. පැහැදිලිද? මේක එන්නේ කලාතුරකින් පුතේ. මොකද මට මේකේ හිතුනේ මේ අවුරුද්දේ ප්‍රැක්ටිකල් එකට ගොඩාක් ළමයිට මේ මෙගා ඕම් ප්‍රතිරෝධකයක් දාලා තිබ්බා. මෙගා ඕම් ප්‍රතිරෝධක පුතේ ගොඩක් වෙලාවට කලර් කෝඩ් 5කින් ඇවිල්ලා තිබ්බා. හරිද? මෙගා ඕම් ප්‍රතිරෝධකේ අපිට ගන්න තිබ්බේ කලර් කෝඩ් 5කින්. එතකොට ඒ වගේ වෙලාවට ළමයා අසරණ වෙන්න පුළුවන්. ඒකයි මම මේක ඔයාලට දැන් කියලා දුන්නේ.
හරිද? ඒක මතක තියාගන්න. දල අවබෝධයක් තියාගන්න. කලර් කෝඩ් නැත්නම් කලර් බෑන්ඩ් 4ක් කලර් බෑන්ඩ් 5ක් ආවොත් කොහොමද අගයන් හොයාගන්නේ කියන කාරණය. හරිද? මම අනික් කට්ටියට කරේ නෑ වගේ මට මතකයි සමහරු කරාද මන් දන්නේ නැහැ. කරා වගේ මතකයි යාන්තමට. කමක් නැහැ. හදාගන්න පුතේ 5ක් ආවොත් කොහොමද මේක කරගන්නේ කියන කාරණය. වැඩි වෙලා ගන්න එපා. ප්‍රැක්ටිකල් එකට යන්න ඕනි. පාට ඔයාලා කැමති අගයක් දාගන්න. මම දාපු පාටම නැතත් කමන්නේ නැහැ. මං හිතනවා හරියට කියලා. හරි නේද? අපි එහෙනම් අපේ වැඩේට යමු. හැමෝගාම ජම්පර් තියනව නේද? මං කිව්වා නේද මේ ජම්පර් වල ෆීමේල් මේල් කියන කතන්දරේ. මේ අපිට හම්බ වෙලා තියෙන්නේ මේල් ජම්පර්. මේල් ජම්පර්. හරිද? එතකොට මේ බෝඩ් එකේ තියෙන ෆීමේල් පෝට්. එතකොට මේල් ෆීමේල් පෝට් එකට සම්බන්ධ කරන්නයි තියෙන්නේ. කියන්නේ උලකුයි හිලකුයි දෙකක් තමයි තියෙන්නේ. එතකොට උලක් තියෙනවා නම් මේල් වෙනවා හිලක් තියෙනවා නම් ෆීමේල් වෙනවා. ඔය දැන්ට මතක තියාගන්න ඕම. නැත්නම් අපලට තේරෙන්නේ නැහැ මොකද්ද මේල් ෆීමේල් කිව්වහමනේ. හරිනේ? දැන්ට ඕම මතක තියාගන්න. හරිනේ? එතකොට ওই වර්ග දෙවිධයටම පුතේ මේ ජම්පර් කේබල් තියෙනවා. මං ගාව මේ ෆීමේල් එකක් නැහැ පෙන්නන්න. ඔක්කොම තියෙන මේල් ටික විතරයි. නෑ ෆීමේල් එකක් නැත. දැනට නැත. හරි තිබ්බ මං ගාව හොයන්න බෑ මේ වෙලාවේ කොයි ලෝකෙ තියෙනවද දන්නේ නැහැ. හරි රයිට් කොහොමද කමන්නේ අපි වැඩේට බහිමු. ප්‍රශ්න තියෙනවද පුතේ ප්‍රතිරෝධක අගය මේ ඇත්තටම මේ තියරියක් පොඩ්ඩක් කරේ මේකේ මේ තව මේ ප්‍රතිරෝධක හොයන එක මෙතනින් නවතින්නේ නැහැ. මේකේ තව ගොඩාක් දේවල් තියෙනවා. මම මේ ඔයාලට මේ ප්‍රැක්ටිකල් එකට අදාළ කොටසක් විතරයි කරේ. මේකේ ගැටලු තියෙනවද පුතේ? තේරිච්ච නැති තැන් මොනවා හරි පැහැදිලි නැති තැන් මොනවා හරි තියෙනවද? එහෙම තියෙනවා නම් කියන්න. කාට හරි පැහැදිලිද? මම අනික් කොටසට යන්න කලින් හරි හොඳයි. එහෙනම් අපි ඊටු කොටසට යන්න. හරිද? මගේ පුතේ ඊළඟට අපිට තියෙනවා මෙන්න මේක. හැමෝම දන්නවා. මොකද්ද මේ? දන්නේ නැති වෙන්න බෑනේ නේද? අපි හොඳටම දන්න නේ LED බල්බ්. LED බල්බ්. දැන් අපේ පරිපතේට මේක දැන් ඔයාලට බඩු ලිස්ට් එකේ මම LED බල්බයක් ගන්න කිව්වනේ. LED බල්බ් 5ක් විතර ගන්න කිව්වනේ. මොකද මම දන්නවා ඔයාලව වෝල්ට් 9 බැටරියට අල්ලනවා ගෙදර ගිහින්. සමහරලාට මේ වෙනකොට බල්බ් 3-4ක් පුච්චලා දාලත් ඇති. හරිනේ? බල්බ් 3-4ක් පුච්චලා දාලත් ඇති සමහර විට. ඒක නිසා එහෙම පුච්චලා දාන්නේ නැතුව හරි පරිස්සමෙන් මේ LED එක පාවිච්චි කරන්න මතක තියාගන්න. මොකද මම දන්නවා අපේ කොල්ලොන්ට කොහොමත් බල්බ් එකයි බැටරියයි යහුවෙච්ච ගමන් බැටරිය උඩ තියෙන LED එක දීපු ගමන් එළිය හොඳට වැඩි වෙලා චුට්ටක් දානකොට ඔක නිවිලා. නිකන් ඕන නම් ටෙස්ට් කරලා බලන්න LED බල්බ් එක තියන්න බලන්න පුතේ 9 වෝල්ට් බැටරිය. හැබැයි LED බල්බ් එකක් තියෙන්න ඕනේ. අතේ තියෙන්න ඕනේ ගන්න පාවිච්චියට. පහක් ගන්න කිව්වේ ඒකයි. එකක් අරගෙන LED බල්බ් එක බැටරියේ දණ්ඩ ඇරින්ට තියලා බලන්න 9 වෝල්ට් බැටරිය මොකද වෙන්නේ කියලා. ළඟ තියෙනවනේ බල්බ් ටික. එකක් තියලා බලන්න. නැත්නම් ඔක අත්දැකීම ලබන්නේ නැහැනේ. තියලා බලහල්ලා. LED එක බැටරියේ දණ්ඩ ඇරින්ට තියලා බලහල්ලා. හරිද? මමත් තිබ්බා. ඒක නම් ඔරොත්තු දෙන එකක් මං ගාව තිබ්බේ. හරි අපි බලමු ඔරොත්තු දෙන්නේ නැති එකක් තියලා. මම මේක තියලා දින හොඳට. තියලා බලන්න ළමයි. ඕක නැත්තම් ඊළඟට හිතේ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. LED බල්බ් යන්න ගියොත්
ඔන්න LED එක මගේ බැටරි නම් දැන් බහැලා තියෙන පුතේ. මේ බැටරි බහැලා තියෙන මොකද මේ පාවිච්චි කරලම පිච්චුණාද? පිච්චිලාම ගියාද? හොඳයි. පිච්චිලා ගියා නම් සාර්ථකයි. හරි. දෙකක් පුච්චවද? යකෝ දෙකක් පුච්චන්න එපා. අපරාධ මේ මොකද සර්කිට් එක ගහන්න එපා. හරි. දෙකක් පුච්චන්න එපා. එකක් පුච්චහලා. පුච්චනවා කියලා ඔක්කොම පුච්චන්න යන්නත් එපා. හරි. කෙල්ල බලන්න එකක් හරි පුච්චාම කෙල්ලෝ නැත්තම් වැඩක් නැහැ. මේ වැඩේ කරනකොට ඉලෙක්ට්‍රොනික අයිටම් දෙකක් තුනක්වත් පිච්චිලා තියෙන්න ඕනි. නැත්තම් ප්‍රැක්ටිකල් කරපු එකේ තීරුමක් නැහැ ඇත්තම කතාව. මොකද මම සර්කිට් හදන කාලේ ඇත්තටම සර්කිට් වල වියදම් උනේ රුපියල් 200ක් විතර එක සර්කිට් එකට වියදම් උනේ. ඒ වුණාට මම කැටේ කඩලා ඉවර කම කියන්නේ කැටයක් ගෙවනකම සර්කිට් වල වියදම් කරලා. මට මතක විදිහට සර්කිට් 4යි ගැහුවේ. එකක් බුදුරත් මාලාවක් ගැහුවා. අනිත් එක නයිට් රයිඩර් සර්කිට් එකක් ගැහුවා. ඊළඟට නයිට් රයිඩර් සර්කිට් ගැහුවා. ඊට අමතරව ඔටෝ බෙල් එකක් ගැහුවා. ඔයගේ සර්කිට් 4ක් විතර ගැහුවා. හරි. දැන් මතකත් නැහැ ගොඩක් ඒවා. හැබැයි ඒ කාලේ කරපු එකක් අර බල්බ් දෙකක් මිනිමීපත් වෙන එක අදටත් මතකයි. අදටත් මේ හිතෙන් ඒ සර්කිට් එක ගහන්න පුළුවන්. ඒ තරම් මේ ආසාවෙන් කරපු පළවෙනිම සර්කිට් එක මගේ. හරි. අදටත් ඒ සර්කිට් එක මතකයි. මම ඔයාලටත් අනිවාර්යෙන් කරනවා ඒක. මොකද අත්දැකීම් ලැබවුවම තමයි මේ අපිට ගොඩ යන්න පුළුවන් පුතේ. හරි. පත්තු වෙන්න තියෙන තුනක් බැලුවද? ඔව් තියපු ගමන් පිච්චිලා ඇති. ඒකයි වෙලා තියෙන්නේ. හරිද? ගොඩක් වෙලාවට මේ LED බල්බ් එකේ කොළ පාට බල්බ් එකට වැය වෙන කරන්ට් එක අඩුයි. තත්ත්ව එකටත් එහෙමයි. නිල් පාට සුදු පාට වලට ටිකක් කරන්ට් එක ඔරොත්තු දෙනවා. ඒ නිසා 9 වෝල්ට් බැටරියට සුදු පාට නිල් පාට වගේ ඒවා ඔරොත්තු දෙනවා. අනිත් ඒවා ඔරොත්තු දෙන්නේ නෑ. තියෙනකොටම සමහර ඒවා පිච්චිලා ගියා. තියෙනකොටම බඩු ගිහින්. නේ? එහෙම වෙන්නත් පුළුවන්. හරිනේ? ඒක නිසා මේ එච්චර හිතන්න එපා. පුච්ච ගන්නත් එපා ආයි බැටරියට අල්ලලා. හරි නේද? රයිට්. එතකොට LED බල්බ් එකක් ගත්තාම පුතේ මම ගන්නම් LED බල්බ් එකක්. LED අපි බලමු අපේ ඒකට හරියන පින්තූරයක් වැඩේට ගැලපෙන පින්තූරයක් තිබ්බොත් අපි ගොඩ. ගැලපෙන පින්තූරයක් තියෙනවා වැඩේ පෙන්වන්න පුළුවන් වුණොත් තමයි හරි බලමු try එකක් දීලා LED ගැන අමුතුවෙන් කියන දෙයක් නෑ නමුත් දැනගෙන ඉන්න එක වඩා උචිතයි ටිකක් විතර පේනවා නේද හරි ටිකක් විතර පේනවා LED බල්බ් එක ගත්තාම පුතේ මේ තියෙන සංකේතය නේ LED කියන එකේ තේරුම මොකක්ද LED තේරුම මොකක්ද ඒක දැනගන්න ඕනේ තේරුම තමයි පුතේ L කියන්නේ light E කියන්නේ emitting D කියන්නේ diode මේක diode එක හරිද මේක diode ආකාර එකක් හැබැයි මේ diode යේ විශේෂත්වය මේකට අපි මේ හරහා ධාරාවක් ගමන් කරනකොට මේකෙන් එළියක් නිකුත් වෙනවා. ඒ එළිය මේකේ අන්තර්ගත කරලා තියෙන රසායන ද්‍රව්‍ය අණුව පාට වෙනස් වීමක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා තමයි පුතේ නිල් රතු සුදු එක එක වර්ගයේ පාට වලින් දැන් LED නිපදවලා තියෙන්නේ. LED එකක් ගත්තාම සමහර වෙලාවට ඔයාලගේ LED එක ළඟ තියෙන LED එකක් අතර ගන්න පුතේ බලන්න. LED එක අතර ගත්තාම ඔයාලට පේනවා මේ මෙන්න මේකේ මේ LED බල්බ් එකේ මෙන්න මෙතන පොඩ්ඩක් පාස් වුණු හැඩයක් නේ. ඔයාලගේ බල්බ් එකේ බලන්න පාස් කරලා තියෙනවද කියලා ඒ වගේ එක මට්ටමකින් පාස් කරලා තියෙනවා නේ. එතකොට LED බල්බ් එකක් එනකොට නිෂ්පාදනය කරනකොට මේ චූටි පින් දෙකක් එක්කෙන්නේ. ඊට පස්සේ මේකට දිග සහ කුඩා ආණ්ඩු දෙකක් පෑස් වෙනවා. ධන සහ ඍණ පහසුවෙන් අඳුන ගන්න. එහෙන් බැරි වුණත් පුතේ ඔයාලා මතක තියාගන්න මේ බල්බ් එකේ විනිවිද පේන ගතිය තියෙනවනේ අපිට. ඒ විනිවිද පේන ගතිය බැලුවොත් එහෙම මේකේ කුඩා පැත්ත තමයි හැම වෙලාවෙම ධන පැත්ත වෙන්නේ. බලන්න ඇතුලෙන් පේනවා චූටි කෑල්ලකුයි ලොකු කෑල්ලකුයි. චූටි කෑල්ලකුයි ලොකු කෑල්ලකුයි මේ මෙතන පේනවා චූටි කෑල්ලයි ලොකු කෑල්ලයි නේ. චූටි කෑල්ල ගුවම මේ පොඩි කෙල්ලෙක් නෙමෙයි.
චූටි මේ ලෝහ වතුර කෑල්ලක් තියෙන්නේ නේ. එතකොට චූටි කෑල්ලකුයි ලොකු තහඩු කෑල්ලකුයි කියනවා. එතකොට චූටි තහඩු කෑල්ල සම්බන්ධ වෙලා තියෙන අග්‍රය ධන අග්‍රය විදියට අපි සලකනවා. හරි නේද? ධන අග්‍රය විදියට අපි සලකනවා. එතකොට සංකේතය ගත්තොත් මෙන්න මේ වගේ ඊතලය එළියටයි යන්නේ. එතකොට තමයි එළිය විහිදවනවා කියලා අදහසක් එන්නේ. එතකොට සංකේතය දාලා තියෙනවා නම් පුතේ මුදල බලා ගන්න. මෙන්න සංකේතය අනුව ධන පැත්ත. දැන් අපි මේ වගේ බෝඩ් එකක් ගත්තාම ඔයාලට මම ලං කරලා පෙන්නන්නම්. මේ බෝඩ් එකේ සංකේත තියෙනවා. පේනව නේද? බෝඩ් එකේ LED බල්බ් එකට අදාළ සංකේත තියෙනවා. එතකොට ධනසාරින අපි දැනන් ඉන්න ඕනේ. පේනව නේද බෝඩ් එක? මං හිතනවා හැමෝටම පේනවා ඇති කියලා. ඒ සංකේත වලට අනුව තමයි පාස් කරන්නේ LED බල්බ් එක. එහෙනම් මේ බල්බ් එක අනිත් පැත්තට පාස් ආවොත් එහෙම දැන් මේකේ පාස් කරන්න තියෙන්නේ. එහෙම වුණොත් ලොකු ගැටලුවකට ඔයාලා මුහුණ දෙන්න වෙනවා. පාස් එකක් ගලවන්න කරන්න ගියාන් පස්සේ හරි අමාරුයි. ඒක නිසා එකපාරම හරි පැත්ත අඳුරගෙන අපි LED බල්බ් එක පැස්සීම කරන්න ඕන. ඉතින් පාස් කරනකොට පුතේ මේ දිගාග්‍ර කැපෙනවනේ. එතකොට අහුවෙන්නේ මේ චූටි අග්‍ර දෙක. එතකොට සමහර කඩවල් වලින් හම්බ වෙනවා. දැන් ඔයාලා මම බඩුල්ලෙන් බඩු ටිකක් ගත්තා පහුගිය දවස්වල. ඔය වගේම ඒ සමහර ඒවායේ දැන් මේ අග්‍ර දෙක මේ හයි කරලා නැහැ. එතකොට ධනසාරිනේ එකපාරම අඳුර ගන්න බෑ. අපි විනිවිද පේන එකෙන් බලලා මේක අඳුර ගන්න හැකියාව තියෙනවා. එතකොට චූටි එක්කෙනා ධන ලොකු එක්කෙනා ඍණ කියන එක නිකන් ඔලුවට දාගන්න. හරි? හදිසියෙ මේ පින් දෙක මාරු වෙන්න බැරිද පාස් වෙන එකට? මාරු වෙන්න පුළුවන්. ඕන තරම් මාරු වෙච්ච අහු වෙලා තියෙනවා අපිට වැඩ කරන්න. ඒක නිසා 100%ක් මේක නිවැරදි නෑ කියන එක මතක තියාගන්න. හරියට ඔලුවට දාගන්න මේ විනිවිද පේන පැත්තෙන් බලාගත්තොත් 100%ක් මේක නිවැරදිව අඳුරගන්න පුළුවන්. පැහැදිලි ඇති නේද? හරි. LED බල්බ් එක. එතකොට LED බල්බ් එකේ දිගාග්‍රය දැන් මේ විදිහට අහුවුනොත් දිගාග්‍රය ධන. හැබැයි අර මම කියපු කාරණේත් මතක තියාගන්න චූටි පැත්තට දිගාග්‍රය සම්බන්ධ වෙලා තියෙන්න ඕනි. අනිත් පැත්ත ඍණ. හරි නේද? LED බල්බ් එක ගැන ඔච්චරයි. හැබැයි ඉලෙක්ට්‍රොනික පාඩමේදී තව ගොඩාක් දේවල් කතා කරනවා. හරි. ඊළඟට අපේ අද පාඩමට අදාළ කෙනා තමයි IC. right? IC එකක් අතර ගන්න. Taman ගෙනාවු IC හතරක් ඇතිනේ. නේද? මෙන්න IC. IC ටික අතර ගන්න. දැන් IC අතර ගත්තාම කඩෙන් ඉල්ලවනේ අපි ගිහිල්ලානේ. අපි ඉල්ලුවා එක එක මම දුන්න ඔයාලා ලිස්ට් එක පෙන්නලා ගන්න ඇති නේද? එහෙම එක එක විදිහට ඔයාලා ගන්න ඇතිනේ. එහෙම නැත්නම් කාට හරි කියලා ගෙන්න ගන්න ඇති. එහෙම වුණාන් පස්සේ දැන් ඇත්තටම ඔයාලා දන්නේ නැහැ මේ IC එක මොකක්ද කියන්නේ. නේද? මේ IC එක මොකක්ද කියන එක දන්නේ නැහැ. දැන් මම IC එක දල සටහනක් අඳිනවා පුතේ. මෙන්න IC එක. IC එක දල සටහනක් මම අඳිනවා. හරිද? මේ IC එකේ ඔයාලා බලන්න හරියට මැදින් අඩසඩක් වගේ කෑල්ලක් තියෙන එකක්. හරියට මැදින් තියෙනවා අඩසඩක් වගේ කෑල්ලක්. ඔයාලා මේ කෑල්ල හොයාගන්න බලන්න. හම්බ වුණා නේද? හම්බ වුණා නේද මේ IC එකේ මැද තියෙන අඩසඳ කෑල්ල? right. අන්න ඒක තමයි වැදගත්. හරිද? හරි. ඒ එකම උදේ අඩසඳ කෑල්ලත් එක්කම බලන්න වම් අත පැත්තෙන් මෙහෙම ඩොට් එකක් තියෙනවද කියලා. අඩසඳ කෑල්ලත් එක්ක වම් අත පැත්තෙන් ඩොට් එකක්. මම හිතන්නේ අහු වෙන්න ඇති. මේකේ පින් ගාන ගණන් කරගන්න. පින් කීයක් තියෙනවද පුතේ? පින් ගාන ගණන් කරගන්න පුතේ. පින් කීයද? පින් ඉතින් කරපු තරමක් තමයි ඉතින් නේද පුතේ? IC එකේ පින් කීයද? 10ද? දෙයියනේ ගණනුත් බෑ බලහින්නකොට. 14යි. නේද? IC එකේ පින් 14ක් තියෙනවා. දැන් මේ IC එකේ පින් හරියට හඳුනා ගන්න ඕනේ. පින් කිව්වට අපි කියන්නේ අග්‍ර. IC එකේ අග්‍ර හඳුනා ගන්න ඕනි වැඩේට. අග්‍ර හඳුනා ගන්න කලින් මේ IC එක හඳුනා ගන්න ඕනේ. දැන් මම දුන්නා ඔයාලට 74.2 IC එකක්, 74.2 IC එකක්, 74.8 IC එකක්, 74.32 IC එකක් මිලදී ගන්න කියලා. මං හිතන්නේ ඔය IC ටික තමයි මම දුන්නේ. 74.2
74.2 74.8 74.32. එතකොට පුතේ මේ IC එකක් ගත්තොත් මම ඉස්සෙල්ලම මම තියෙන IC එක අරගන්න. මගේ අතට අහුවෙච්ච IC එක අරගෙන මම මේකේ තියෙන කෝඩ් එක බලන්න ඔයාලට පේනවා මේකේ කෝඩ් එකක්. මගේ ඇස් නම් පුතේ පොඩ්ඩක් අවුල්. මේකේ තියෙනවා SN කියලා එකක්. SN 74. ඔයාලා දැක්කද ඒක? SN 74යි LS බිංදු 2යි N. මෙන්න මෙහෙම කෝඩ් එකක් තියෙනවා දැක්කද? සමහරුන්ගේ ඕක වෙනස් ඇති. බලන්න ඔයාලගේ IC 4 මෙන්න මේ කෝඩ් එක තියෙන IC එක අතර ගන්නකො පුතේ. ඔයාලගේ IC 4ක් තියෙනවානේ. ඒ හතරෙන් මෙන්න මේ කෝඩ් එක තියෙන IC එක අතර ගන්න. SN 74යි LS.2යි N. සමහර වෙලාවට මේ LS.2යි N කියන එක නැති වෙයි. ඒ කියන්නේ N කියන එක නැහැ. නිකම් බිංදු දෙක විතරක් තියෙන එකකුත් ඇති. හරිද? මේ අකුරු එකක් දෙකක් එහා මෙහා වෙන්න පුළුවන් IC වල. හැබැයි ඔන්න ඔයකට හරියන IC එකක් ගන්න බලන්න අතට. හැමෝම තමන්ගේ IC හතරම හොඳට බලන්න. පේන්නේ නැත්නම් පුතේ ටෝච් එකක් හරි ගහලා මේ වෙලාවේ බලන්න. මං හිතන්නේ බලන්න ඇති. හොයාගන්නත් ඇති. එහෙම නේද? හොයාගත්තද පුතේ? හැමෝම හොයාගන්න ඇති. හරි. right. හොයාගත්තා. එහෙනම් පුතේ මෙන්න මේ අගය තමයි මේකේ තියෙන්නේ මේ. එහෙනම් මෙන්න 74 මෙන්න බිංදු 2. හරිද? එතකොට 74යි බිංදු 2. එහෙනම් පුතේ මේ ටික එහෙමම ඇති. මෙතනට බිංදුවයි 2 ඇවිල්ලා ඇති. අන්න බලන්න IC එකේ අගය හොයන හැටි. පැහැදිලිද? මෙතන කාණ්ඩය 74 කාණ්ඩය මේක අපි කියන්නේ. හරිද? 74 කාණ්ඩයේ IC තමයි මේවා. එහෙම නැත්නම් 41 කාණ්ඩයේ IC ගන්න පුළුවන්. මෙතන 41 එනවා. බිංදු 2 ආවත් ඒ මොඩල් එකට ගැලපෙන IC ටිකක් අපිට ගන්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් එකේදී දෙන්නේ 74 කාණ්ඩයේ IC. 41 කාණ්ඩයේ IC අපිට හොයාගන්න ටිකක් අමාරුයි. right IC එක ඇඳ ගන්න පුතේ. IC එක ඇඳලා පින් 14 ඇඳ ගන්න. මෙන්න මේ කට්ටයත් එක්ක අපි හොයාගමු මේ මොකද්ද කරන්න පුළුවන් කියලා. විනාඩි දෙකක් වැය කරන්න. තෙවෙඳු ඇඩ් වෙලා නැද්ද ගෲප් එකට? තෙවෙඳු ඉන්නව නේද ගෲප් එකේ දැන්? තෙවෙඳු ඉන්නවද?
තෙවිඳු ඇද්දලා නැහැ නේද? හදිස්සියක් වෙලා ගියාද? තෙවිඳුට කියන්න මම ඇඩ් කරන්න කියලා මට ආපහු මැසේජ් එකක් දාන්න කියලා මම දැන් දැක්කේ. ආයි දාන්න කියන්නේ. හොඳේ ඇඩ් වෙලා නැහැ. ගෲප් වලට ඇඩ් වෙලා නැති කට්ටියට පුතේ අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න කියන්නේ. මේ හැමෝම පණිවිඩය දෙන්න අනිත් අයට ඇඩ් වෙලා නැති කට්ටියට මැසේජ් එකක් දාන්න කියන්නේ. මොකද මේ කොටස් ටික නැවත පන්ති කරන්නේ නැත. හරිද? මේවා නැවත ආයි පන්ති කරන්න වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා මේ කාලය තුල අපි මේ වගේ දේවල් ටික උපරිම ඉවර කරගෙන ඉමු. එතකොට වැඩේ ලේසි. ඔයාලටත් ලේසි, අපිටත් ලේසි, ගැටලුවක් ඇත්තෙම නැහැ. මම හිතන්නේ වැඩේ හරි නේද? right. අපි පටන් ගමු එහෙනම් IC එක අඳුන ගන්න හැටි දැන් කියලා දුන්නා. හරි නේද? 74.2 IC එක ගන්න කියමුවා ටක් ගාලා කෝඩ් එක බැලුවා 74.2 IC එක ගන්න ඕනේ. 74.32 ගන්න කිව්වොත් බැලුව කෝඩ් එක ගත්තා. වැඩේ පැහැදිලිද? ගැටලු තියෙනවද? ගැටලු තියෙනවා නම් දාන්න පුතේ. IC එකක් අඳුර ගන්න පුළුවන්. අවුලක් නැහැනේ. අවුල් නම් දාන්න මැසේජ් එකක්. බලමු අවුල්ලා ඉන්නවද කියලා. නැත්නම් ඉස්සරහට යන්න. අවුල් නම් කියන පුතේ ආයෙ පාරක් කියලා දෙන්න. ඒක කිසි අවුලක් නැහැ. මොකද ඔයාලා වැඩේ කරනකම් මම වැඩේ කරනවා. right අවුලක් නැහැ. right. හරි. එහෙනම් අපි එතනින් එහාට වැඩේ යමු. right. දැන් එහෙනම් IC එකේ අග්‍ර අඳුනා ගන්න ඕනේ. මම ගේට් කරන්නම් ඊට පස්සේ. හරිද? ගේට් ඔයාලට මතුරුස සුපිරියට දීලා දෙන ගේම. ඒක නිසා මට ලොකු අවුලක් නැහැ. හරිද? මට ලොකු අවුලක් නැහැ. ඒක නිසා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. මතුරුස ගේමක් දීලා තියෙන නිසා මම ලොකුවට ගේට් කරන්නේ නැහැ. ගේට් එක පෙන්නලා මෙන්න පුතේ ගේට් කියලා මගේ වැඩේට යනවා. හරිනේ? එහෙම තමයි වෙන්නේ. right? ඔන්න බලන්න පුතේ IC එකේ කට්ටේ අපි දැක්කා. කට්ටේ ළඟ තියෙන ඩොට් එක දැක්කා. හැබැයි පුතේ සමහර IC වල මෙන්න මෙතන ඩොට් එකක් ඇති. බලන්න ඔයාලගේ IC වල මැද ඩොට් එකක් තියෙනවද කියලා සමහරුගේ IC වල. සමහරුන්ගේ IC වල මැද ඩොට් එකක් තියලා තියෙනවා. මේ ඩොට් එකට අමතරව. වම් අත පැත්තේ තියෙන ඩොට් එකට අමතරව මැද ඩොට් එකක් තියපු අවස්ථා තියෙනවා. හරිද? එතකොට ඒ ඩොට් එක එච්චර සලකන්න එපා. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ වමේ තියෙන ඩොට් එක. හරිද? වමේ තියෙන ලපේ තමයි අපිට වැදගත් වෙන්නේ. මැද තියෙන ලප ගැන හොයන්න යන්න එපා. ඒක නිසා මම මැද තියෙන ලපේ මකලා දානවා IC එක. හරිනේ? වමේ ලපේ තමයි වැදගත්. ඔන්න ඒ ලපේ පැත්තේ ඉඳලා තමයි අපි ගණනය කරන්න හදන්නේ. පැහැදිලිද? IC එකේ ලපේ පැත්තේ. මතක තියාගන්නකො එහෙම. right. IC එකේ ලපේ තමයි එක වෙන්නේ. හරිද? මෙන්න පළවෙනි පින් එක, මෙන්න දෙවෙනි පින් එක, මෙන්න තුන්වෙනි එක, මෙන්න හතර, මෙන්න පහ, මෙන්න හය, මෙන්න හතර. හරිද? ලපේ ඉඳලා පුතේ පල්ලෙහාට එන්න. දැන් ලපේ බය වෙලා ඇති නේද? ලපේ ඉඳලා එන්නකො පුතේ. අන්න වැඩේ. හරිද? ලපේ ඉඳලා පල්ලෙහාට ආවන් පස්සේ IC අංක ටික පිළිවෙලට එනවා. ID කරන්නේ නැති කට්ටිය ඉතින් හිතන්න එපා පුතේ. ගේට් කියන්නේ මහා දෙයක් නෙවෙයි. හරිද? ගේට් කියන්නේ නිකන් මේ අරින වහන එකක් තියෙන්නේ. ඉතින් හිතන්න එපා. අපි ඒක ගන්න කරමුකෝ. right? සමහර IC වල මේ ලපේ නැත්තම් පුතේ මේ කට්ටේ තියෙනවනේ අපි නේ හඳ භාගේ තියෙනවනේ. ඔය හඳ භාගේ ඉඳලා තමන්ගේ වම් අත පැත්තට. හඳ භාගේ ඉඳලා වම් අත පැත්තට පල්ලෙහාට ගණනය කරන්න. ලපේ නැත්තම් නේ. ඔව් ඉතින් හැමෝගෙම ලපේ නෑනේ. අර කිව්වා වගේ. ලපේ නැත්තම් හඳ භාගයෙන් වම් අත පැත්තේ ඉඳලා පින් පල්ලෙහාට අනුපිළිවෙලින් සම්බන්ධ කරන්න. දැන් හරිද? ලපේ නැති කට්ටියට ඔන්න ඒ පින් ටික හොයාගන්න හැටි කියලා දුන්නා. ඊළඟට පුතේ මෙතන 7 අවසන් කරානේ. මෙහෙ ඉඳලා ඉන්නේ නෑ. 7 අවසන් කළා අපි IC එක වටේ යන්නේ. හරිද? IC එක වටේ යන්නේ. වටේ යන්න හදන්නේ. 7 එහෙනම් පුතේ වටේ යන්න ඕනේ මෙන්න මෙහෙමයි. 8 9 10 11 12 13 14 වටේ යන්නත් උගන්වනවා. මොකදද? ලපේ ඉඳලා ගණන් කරන්නත් උගන්වනවා. වටේ යන්නත් උගන්වනවා. ඒක නිසා ඔන්න 1 2 3 4 5 6 7 මෙන්න වටේට යනවා. එතකොට මුලට යනකොට 14 බවට පත් වෙනවා. ඔන්න IC එකේ අග්‍ර හඳුනා ගන්න ආකාරය පැහැදිලිද? පැහැදිලිද වැඩේ? ආයි පාරක් කියලා දෙන්න ඕනිද? කට්ටේ ඉඳලා වම් අත පැත්තෙන් ගණනය කිරීම පටන් ගත්තා. අඛණ්ඩව IC එක වටේ යනකොට
නිවැරදි අනුපිළිවෙලට අපිට IC එකේ අග්‍ර අංකණය කරන්න පුළුවන්. ගේට් IC ඔක්කොටම පොදු නීතිය මේකයි. ඔව් වම වටිනවා. ඒක හරි. හරි නේද? වැඩේ හරිද? වැඩේ ගොඩද? right. එහෙනම් IC එකේ ආයි පින් අමතක වෙන්න බෑ. right. දැන් අපි IC එකක් අඳුනගත්තාම පුතේ මේ IC එකක් නිකන් වැඩ කරන්නේ නෑනේ. අපි මෙයාට කරන්ට් එක දෙන්න ඕනේ. පැහැදිලිද? අපි මෙයාට කරන්ට් එක දෙන්න ඕනේ. ඒ කරන්ට් එක දෙන්න ඕනි ධන සහ ඍණ අග්‍ර දෙකකින්. හැම වෙලාවෙම පුතේ ගේට් IC සඳහා හරිද? ගේට් IC සඳහා අනිවාර්යෙන්ම ඍණ අග්‍රය වෙන්නේ අංක 7 පින් එක. මෙන්න මෙයාට ඍණ සම්බන්ධය දෙන්න ඕනි. අපි කියනවා භූගත සම්බන්ධයක්. එහෙම නැත්නම් මේ තියෙන ඍණ අග්‍රය. මම මෙතනින් ඍණ කියලා දාන්නම්. හැම වෙලාවෙම IC එකට ඍණ දෙන්න ඕන. හරිද? හරි නේද? ඔව් වටිනාකම් පස්සේ කතා කරමු පුතේ. අපි හැමෝටම මේ වටිනාකම් තියෙනවනේ. ඒක නිසා එච්චර හිතන්න එපා. මේ ලපේට විතරක් නෙවෙයි නේද? මටත් තියෙනවා. බලට වැඩි. හරිද? බය නැතුව මේ මොකද අපිට ඉතින් වැඩ කරලා පෙන්නන්න ඕනේ. ඒක නිසා අවුලක් නැහැ. අපිට වටිනාකම් වැඩි උඹලට වඩා. බලගේ තියනවද නැද්ද කියන දන්නෙත් නැහැනේ. හරිද? ඒක නිසා දැන් වැඩේට බහිමු. හරි? මෙන්න 7 වෙනි පින් එක ඍණ. හරිද? 7 වෙනි පින් එක ඍණ. හැම වෙලාවෙම ගේට් IC එකේ 7 වෙනි පින් එක ඍණ. ඒ කියන්නේ අපි දෙන්න ඕනේ අඩුම 5 වෝල්ට් ඍණ අගයක් මේ IC එක වැඩ කරන්න 7 වෙනි පින් එකට. හරි නේද? හැම වෙලාවෙම වෝල්ට් 5ක අගයක් අපි. ඒ කියන්නේ වෝල්ට් 5ක් වෝල්ට් 5ට අඩුවෙන් දෙන්න එපා. වෝල්ට් 5ක් දුන්නාම හරි. ඔයාලට මේ මම අනිත් දවසේ පෙන්නන්නම් පවර් සප්ලයි එක. පවර් සප්ලයි එකේ ඔයාලට ප්‍රැක්ටිකල් එකේ පවර් සප්ලයි එකෙන් කොහොමද මේ අපිට වෝල්ට් 5ක අගයක් ගන්නෙ? ඩිජිටල් පවර් සප්ලයි තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හරිද? එතකොට මේ ඒ වගේ එකකින් වෝල්ට් 5ක් හදාගෙන IC එකට දෙන්නේ කොහොමද කියන කාරණේ අපි අනිත් දවසේ කතා කරමු. අද දැනට මතක තියාගන්න මෙතන වෝල්ට් 5ක් දෙන්න ඕනි. 12ක් දෙන්න එපා. 12ක් දුන්නාම පුතේ IC එක රත් වෙනවා. අපි අපේ බැටරිය තියෙන 9 නේ. 9 දුන්නට ලොකු ආබාධයක් වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම 9 නෝඩ් බැටරියක් ගන්න කිව්වේ. හරිද? 7 වෙනි පින් එක ඍණ. එහෙනම් 14 වෙනි පින් එක මම මේ උඩ මේක මකලා දානවා. දැන් IC එකේ අපි දන්නවා අග්‍ර හඳුනා ගන්න හැටි. 14 වෙනි පින් එක ධන වෝල්ට් 5ක් විදියට අපි දෙන්න ඕනේ. වෝල්ට් 5 වෝල්ට් 9 විදියට දෙන්න පුළුවන් කියලා අපි කතා කරා. පැහැදිලිද? පැහැදිලිද? ධන දෙන්නේ 14 වෙනි පින් එකට, ඍණ දෙන්නේ 7 වෙනි පින් එකට. හරිද? IC ඔක්කොටම මේක පොදු නීතියක්. මතක තියාගන්න. ඇඳ ගන්න පුතේ ඇඳලා අග්‍රනම් කරන්න ධන සහ ඍණ ආගයන් නම් කරන්න දෙන ප්‍රමාණයන් සටහන් කරගන්න කොයි අග්‍රයටද දෙන්නේ කියන කාරණය තමන්ගේ කටු වැඩකොලේ සඳහන් කරගන්නට. ඔයාලා මේක ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් බුක් එකක් හදා ගන්නව නම් වෙනම ප්‍රැක්ටිකල් බුක් එකක් විදිහට මේක හදාගන්න මම මේක කියන්න හිටියේ ප්‍රැක්ටිකල් බුක් එකක් දැන් මම ඔයාලට දීලා තියෙනවා සිවිල් පළවෙනි ප්‍රැක්ටිකල් බුක් එක දීලා තියෙනවා එතකොට දැන් ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් බුක් එකක් හම්බ වෙනවා නමුත් මේ හැම ප්‍රැක්ටිකල් එකක් මේකේ නැති වෙන්න පුළුවන් ඒක නිසා ඔයාලා ඔය විදිහේ පොඩි හරි ප්‍රැක්ටිකල් බුක් එකක් හදාගන්න චූටියට එතකොට අපිට මේ ඉලෙක්ට්‍රොනික කරන ඒවා ඕකෙත් ලියා ගන්න පුළුවන් හරිද ඊට අමතරව මම දෙන ප්‍රැක්ටිකල් බුක් එකෙත් ලියා ගන්න පුළුවනි අග්‍ර හඳුනා ගැනීම ධන සහ ඍණ සැපයුම් දැන් ගැටලුවක් නැතුව ඇති තමන්ගේ IC එක බලන්න එතකොට පැහැදිලි ඇති හරි පුතේ මට පොඩ්ඩක් කියන්න IT විෂය නොකරන අය කවුද මේකේ ඉන්නේ ටාර් ගාලා මට මැසේජ් එකක් දාන්න IT කරන්නේ නැති අය IT නොකරන කට්ටිය ටාර් ගාලා මැසේජ් එකක් දාන්න අපි බලමු කී දෙනෙක් ඉන්නවද කියලා IT නොකරන 2යි දෙන්නයිද
මට මතකයි ඊට වැඩි හිටියා 4යි 5යි 6යි right 6ක් ඉන්නවා හරි කමක් නැහැ අපි හිමීට වැඩේ කරමු අපි මෙහෙම වැඩක් කරමු gate නැත්නම් අපි කිව්වා තාර්කික ద్వාර නේද මම මෙන්න මේ විදිහේ වැඩක් කරනවා දැන් කට්ටිය IT කට්ටියක් නැති නිසා පුට්ටක් දෙන්න මට ඔයාලට ෆුල් ස්ක්‍රීන් පේනවද දන්නේ මේ මගේ මේකනේ මේ ගේට් IC right දැන් පේනවා තාර්කික ద్వාර හා පරිපත නම වැඩක් නැහැ නේ හරි තාර්කික ద్వාරයක් ඒ කියන්නේ මේකට අපි ద్వාරයක් කියන්නේ නිකන් පුතේ අපි නනු ස්විච් එකක් කියලා හරිද මේ ස්විච් එකකින් යම් දේවල් පාලනය කරන්න පුළුවන් එතකොට මේ ස්විච් එකක් තමයි සරලවම මේ ద్వාරයක් ගේට් එකක් කියන්නේ සරලව ගේට් එකක් කියන්නේ අරින්න වහන්න පුළුවන් දොරක් කියලා හිතන්නකෝ. ඒ වගේ අපිට යම් දත්තයක් ලබා දීලා මේකෙන් වැඩක් කරගන්න පුළුවන් විදිහේ උපකරණයක් තමයි මේ මොකද්ද? ගේට් එකක් කියලා කියන්නේ නැත්නම් තාර්කික ద్వාරයක් කියලා කියන්නේ. හරිද? ඔය මේවා ටික ඉතර හිතන්න එපා. right. තාර්කික ద్వාර පුතේ ආකාර කීපයක් තියෙනවා. ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. අපි මූලික තාර්කික ద్వාර කියලා මේ තියෙන AND ගේට් එක. මේ සංකේතය බලන්න. මේ ලොකුවට හිතන්න එපා මේක මේ IT පාඩමක් කරනවා නෙවෙයි. හරිද මේ IT පාඩමක් නෙවෙයි කරන්නේ හරිද මේ තියෙන AND gate එක AND gate එක ගත්තාම මේ සංකේතය හරිද සංකේතය බලන්න ඔයාලට පේනවා මෙන්න මේ සංකේතය ඒ සංකේතයත් එක්ක මේ ශක්්‍යතාවකව අතහැරලා දාන්න දැන්ට මට අවශ්‍ය නැහැ මට ඕනේ මෙන්න මේක මෙන්න මේක මේකේ තියෙනවා ඔයාලට බලන්න ස්විච් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා බල්බ් එක්ක මේ IT කරපු නැති අය එතකොට පුතේ මේ එක ස්විච් එකක් දැම්ම කියලා බල්බ් එකපත් වෙනවද නැහැ ස්විච් දෙකම දාන්න එහෙනම් දැන් මෙතන මේ පැත්තේ තියෙනවා පුතේ මේකේ තියෙනවා ඉන්පුට් කියලා දෙකක්. මේකේ ඉන්පුට් දෙකයි අවුට්පුට් එකයි. දැන් මෙතන ඉන්පුට් දෙක තමයි මේ ස්විච් දෙක. අවුට්පුට් එක තමයි මේ බල්බ් එක. නිකමට හිතන්නකෝ. එතකොට මම මෙතනින් කරන්ට් එකක් දීලා මේ දෙකට කරන්ට් එක දීලා මෙතනින් බල්බ් එකක් නැත්නම් ගේට් එකේ කෙළවරට බල්බ් එක සම්බන්ධ කරලා තිබ්බොත් එක ස්විච් එකක් දැම්මට බල්බ් එක පත් වෙනවද? නැහැ. ස්විච් දෙකම දානවා. එහෙනම් පුතේ අපි මේකෙන් සිග්නල් දෙකම එක කියන අගයෙන් දුන්නොත් නැත්නම් ඔන් කරාම පස්සේ තමයි බල්බ් එක පත් වෙන්නේ. එතකොට ඔන් කරනවා කියන්නේ 1, ඕෆ් කරනවා කියන්නේ 0. දැන්ට ඔක මතක තියාගන්න. AND gate එක සම්බන්ධ වෙනකොට පුතේ මේ අපි ලබා දෙන්න ඕනේ මොනවාද? දත්ත දෙකම නැත්නම් අපි කියනවා ඉන්පුට් දෙකම දුන්නොත් තමයි අවුට්පුට් එක එකක් බවට පත් වෙන්නේ. සරලවම එහෙම. ඊළඟට පුතේ මේ තියෙන ඒකම පෙන්නලා තියෙන මේ ස්විච් විදියට දාලා ස්විච් දෙකම ඕෆ් කරලා තිබ්බොත් බල්බ් එක ඕෆ් වෙලා තියෙනවා එක ස්විච් එකක් දැම්මට බල්බ් එක පත් වෙන්නේ නැහැ ඒක ඕෆ් කරලා අනිත් ස්විච් එක දැම්මට බල්බ් එක පත් වෙන්නේ නැහැ ස්විච් දෙකම දාන්න ඕනි බල්බ් එක පත් වෙන්නේ එතකොට AND gate එකේ ක්‍රියාකාරීත්වය තමයි මෙන්න මේ විදියට ඔයාලට පෙන්නලා තියෙන්නේ හරිද දලසටහනක් මේක මතක් කරගෙන යන්න පුතේ මේක ඉතින් හිතන්නත් එපා ලොකුට හිතන්න එපා පොඩ්ඩක්වත් හරිද සරල දෙයක් මේ හරි හැකි ඉක්මනින් මේ කියාගෙන යන්නේ අර මේ ගේට් කියන කට්ටිය දන්නේ නැහැ කියලා හිතපු නිසා තමයි නැත්තම් මම මේක කතා කරන්නේ නැතුව තමයි යන්න හැදුවේ හරිද ඊළඟට පුතේ මෙතන තියෙනවා O ගේට් එක නේද අපි කතා කරනවා O ගේට් නැත්තම් O ద్వාරය O ద్వාරයේ සංකේතය බලා ගන්න මේ සංකේතය බලා ගන්න හරිද එතකොට O ద్వාරය පුතේ මේ ස්විච් දෙකක් සමාන්තරව සම්බන්ධ කරලා තියෙනවා ස්විච් දෙකක් සමාන්තරව සම්බන්ධ කරලා තියෙනවා එතකොට මේ ස්විච් එකක් සමාන්තරව සම්බන්ධ කරාන් පස්සේ එක ස්විච් එකක් දැම්මහම අනිවාර්යෙන් බල්බ් එක පත් වෙනවා. ස්විච් දෙකම දැම්මහමත් පත් වෙනවා. එකක් දැම්මහමත් පත් වෙනවා. ස්විච් දෙකම ඕෆ් කරොත් විතරයි බල්බ් එක පත් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එක ඉන්පුට් එකක් දුන්නත් බල්බ් එක පත් වෙනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. හරිද?
මං හිතන්නේ ඒක පැහැදිලි ඇති දල අවබෝධයක් විතරයි ඕනේ. මේක දන්නේ නැති ඕන කෙනෙක්ට ගේට් සර්කිට් ගහන්න පුළුවන්. ගේට් සර්කිට් ගහන එක මහා වැඩක් නෙවෙයි. මේ අපි දැනගෙන ඉන්න ඕනේ නෑ මේවා මොනවාද කියන්නවත්. හැබැයි අවසාන කොටසට ඒක ඕන නිසා තමයි මම මේ වගේ ටියුට් එකක් ඔයාලට දුන්නේ. මේ තියෙන්නේ ඒකට අදාළ ක්‍රියාකාරීත්වය දැක්වෙන පරිපත එකලසක්. හරිද? පළවෙනි එක ස්විච් දෙකම ඕෆ් අවස්ථාවේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. දෙවෙනි එකේ ස්විච් දෙකම ඕෆ් අවස්ථාවේ මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා පුතේ. මේ පින්තූර මෙන්න මේ පින්තූර ඔක්කොම මෙන්න මේ ගේට් එක මෙන්න මේ විදිහේ වෙන්න ඕනේ. කියන්නේ OR ගේට් එක ගෙන්න ඕනේ. ඔයාලට පේනවා මේකේ AND ගේට් දෙකක් තියෙනවා මාරු වෙලා. උඩ එකේ මාරු වෙලා තිබ්බත් දන්නේ නැහැ පුතේ. ඒක හදාගන්න. නෑ උඩ එකේ හරිය. මේකේ හදාගන්න පුතේ ඔයාලගේ ටියුට් එක ළඟ ඇති. ටියුට් එකේ හදාගන්න මේක O ගේට් එකක් විදියට. AND ගේට් නෙමෙයි තියෙන්න ඕනේ O ගේට් එක. ටියුට් එකේ හදාගන්න. හරිද? ඒව අඩුපාඩු එතන. ඊළඟට not gate එක. not කියන්නේ පුතේ මේක on කරාට පස්සේ අනිත් පැත්තේ මේ සම්පූර්ණ කන පිට ගහනවා. අපි හිතමුකෝ මෙයාට විදුලියක් දුන්නොත් බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ විදුලියක් දෙනවා ස්විච් එක on කරාම බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. බල්බ් එක off වෙනවා. ස්විච් එක off කරාම තමයි බල්බ් එක පත්තු වෙන්නේ. සරලවම හිතුවොත් පුතේ මෙතන මේ පරිපතේ ගත්තොත් මෙයාට දැන් පරිපතේ සම්පූර්ණ වෙන්න ලේසිම මාර්ගය තමයි ස්විච් එක හරහා යන්නේ. ස්විච් එක සම්බන්ධ කරලා තිබ්බොත් ටක් ගාලා ධාරාවේ හරහා ගමන් කරනවා බල්බ් එක හරහා ගමන් කරන්නේ නැහැ බල්බ් එක ඕෆ් වෙනවා ස්විච් එක ඕෆ් කරාම යන්න වෙන මාර්ගයක් නැහැ බල්බ් එක හරහා යනවා ඒක නිසා පුතේ මොකද්ද වෙන්නේ බල්බ් එක පත් වෙනවා එතකොට ප්‍රතිදානය ඔන් කරාම පස්සේ නැත්නම් ඉන්පුට් එක දුන්නාම පස්සේ මෙයා ඕෆ් වෙනවා ඉන්පුට් එක ඕෆ් කරාට පස්සේ මෙයා ඔන් වෙනවා සරල කතන්දරේ ඔන්න ඕකයි හරිද මේකේ චූට්ටක් ඔයාලා බැලුවොත් එහෙම අපිට අධ්‍යයනයක් කරන්න පුළුවන් ඔය තියෙන්නේ ඒක. ඊළඟ NAND gate එකත් ඒ විදිහම පුතේ AND gate එකේ නෑ කියන අර්ථය. ඒ කියන්නේ AND gate එකේ ප්‍රතිවිරුද්ධ. හරිද? ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි මේකෙදි NAND gate එක විදිහට සලකන්නේ. මේකෙත් ඒ විදිහට ඔයාලට තියෙනවා. ඊළඟ NOR gate එක කියන්නේ O gate එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. හරිද? ඊළඟට තව තියෙනවා XOR ඒ වගේ gate ගොඩක් තියෙනවා. නමුත් ඒ ටික අපිට අදාළ නැත. මේ ඔයාලා ඉගෙන ගන්න එපා දැම්මම. හරිද? ඔයාලා මේ IT කරන කට්ටිය ඉගෙනගෙන ඇති අනිත් කට්ටිය බය වෙන්න එපා බින්දුවක්වත් සමහරලාට IT කට්ටියට කලින් මේ කට්ටිය සර්කිට් එක ගහලා ඉවර කරන්න උනත් පුළුවන් මම යනවා ටියුට් එකේ දැන් ඔයාලට මේ IC අඳුර ගන්න එපා IC අඳුර ගන්නකොට අපි දන්නේ නැහැ ඇත්තටම IC ටික මොනේ කොහොමද සම්බන්ධ වෙන්නේ අභ්‍යන්තරයෙන් කියන කාරණා එතකොට ඒකට අපිට අවශ්‍ය වෙනවා පුතේ data sheet එක කියලා උපාංගයක් නැත්නම් data sheet එක කියලා අපිට විස්තර තියෙන ෂීට් එකක් right ඔන්න තියෙනවා 74.2 ගැන කතා කරේ මම ඒ කොටස ගන්න. හරි 74.2 data sheet එක තමයි මේ තියෙන්නේ. ඔයාලා බලන්න 74.2 quad 2 input කියලා තියෙනවා NAND gates කියලා තියෙනවා. ඒ කියන්නේ 74.2 තියෙන්නේ NAND කියන gate එක. AND එකේ ප්‍රතිවිරුද්ධ පැත්ත NAND gate එක. NAND කියන gate එක තමයි මේකේ සම්බන්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න NAND gate එක සම්බන්ධ වෙලා තියෙන ආකාරය IC එකට. හරිද? මේකට කියනවා අපි IC data sheet. එතකොට NAND gate එක විතරක් නෙවෙයි ඔයාලා බැලුවොත් පුතේ මේ තියෙන data sheet එකේ ඔයාලට අර දීපු මං එක එක වර්ගයේ gate වල නැත්නම් එක එක වර්ගයේ IC වල අන්තර්ගත gates ඒවායේ input සහ output ඔයාලට අඳුරගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද? එතකොට input output කියන දේ මේකේ අඳුන ගන්න පුළුවන්. කොයි ඒවද input වෙන්නේ, කොයි ඒවද output වෙන්නේ කියන කාරණය data sheet එක ආධාරයෙන් තමයි අපිට බලා ගන්න වෙන්නේ. හරි නේද මං හිතන්නේ ඔය ටිකට යනකම් ඔයාලට යම් අවබෝධයක් තියෙන්න ඇති. හරි. මම මේක අයින් කරනවා. right? අයින් කරලා අපේ වැඩේට යන්න. data sheet එක ගැන අවබෝධයක් තියෙනවද දැන්? කො බලන්න ID නොකරපු කට්ටිය එච්චර හිතන්න එපා. අර අවසානට පෙන්නපු data sheet එක දැක්කාම හිතා ගන්න පුළුවන් නේද යම් කිසි දෙයක්? right. මෙන්න වැඩේ. මම දැන් කිව්වා මේක මම පොඩ්ඩකට මකලා මේ 7යි 14යි කියන්නේ IC එකට සැපෙවම දෙන අග්‍ර දෙක කියලා කිව්වනේ. එහෙනම් මේක අපි හිතමුකෝ 74.2 IC එක. 74.2 IC එකේ තිබෙන NAND gate. අනේ IT කරපු රෙදි කට්ටිය බය වෙන්න එපා.
NAND gate කියන්නේ මෙන්න මේ වගේ සංකේතයක් තියෙන gate එකක්. හරිද? මම කිව්වනේ බය වෙන්න එපා පොඩ්ඩක්වත්. හරිද? ඔන්න ඔය වගේ තමයි data sheet එකේ තිබ්බේ. මේකෙත් තිබ්බ මෙන්න මේ වගේ තව එකකට සම්බන්ධ කරලා මෙහෙම තිබ්බා. මේක මෙහෙම සම්බන්ධ කරලා තිබ්බා. මෙයා මෙහෙම සම්බන්ධ. ඊළඟට මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තිබ්බා. මෙයා මෙහෙම සම්බන්ධ කරලා තිබ්බා. මේ දෙන්න මෙහෙම සම්බන්ධ කරලා මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තිබ්බා. හරිද? මේ තියෙන්නේ 74.2 IC එකේ තුල අන්තර්ගත ගේට්. එතකොට පුතේ ගේට් හතරක් තියෙනවා මේකේ. උපාංග හතරක් තියෙනවා. හරි නේද? ඒක පේනව නේද හැමෝටම? IC එකක් තුල අන්තර්ගතයි ගේට් හතරක්. එක IC එකක් තුල. හරිද? ඔව් ඔයාලට හැබැයි මේකේ JIT වලටත් තියෙනවානේ. JIT හැමෝම කරනවානේ නේද? JIT වලට කරන නිසා අවුලක් නැහැ. හරිද? මේක JIT වලට කරන නිසා කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒක නිසා බය වෙන්නත් එපා කවුරුවත්. දන්නේ නැති කෙනෙක්ට උනත් මේක මම මේ තේරෙන විදිහටයි කියලා දෙන්න හදන්නේ. මම ID දන්නේ නැහැ කියලා හිතලා තමයි මේ ගේට් දන්නේ නැහැ කියලා හිතලා තමයි මේ වැඩේ කරන්නේ. හරි නේද? මම ඒකයි අර ටික දරපඩ ගාලා පල්ලයට දාලා දැම්මේ. දැන් ඉතින් ඉහට යනවා. හරිද? මෙන්න ගේට් හතරක් තියෙනවා IC එකේ. මේක කොහෙද තියෙන්නේ අපිට බලා ගන්න IC data sheet එකේ. පැහැදිලිද? ඒක විභාගයට ඔයාලට දෙනවා අර මම පෙන්නපු එක වගේ එකක්. හරිද? හරි. දැන් අපිට දෙන්නේ මෙන්න මේ වගේ පරිපතයක් පුතේ. මෙතන පේනව නේද? right. මෙන්න දෙන පරිපතේ අපිට විභාගෙ. මම පොඩි පරිපතයකින් පටන් ගන්නවා. චූටි පරිපතයකින්. ඔන්න පරිපතය දෙන පුතේ අපේ විභාගෙට. අම්මට සිරි. එතකොට මේකද මේ ගේට් IC පරිපතය? ඔව් මේක තමයි ගේට් IC පරිපතය. දැන් මේක තමයි ඔයාලා මේකේ ගහලා පෙන්නන්න ඕනේ. පැහැදිලිද? මේ පරිපතය මේ IC එකෙන් ගහලා පෙන්නන්න ඕනේ. මහ වැඩක්ද? ධන සහ ඍණ සම්බන්ධතාවය දෙනවා. ඊට පස්සේ අපි දන්නවා AB කියන්නේ එහෙනම් මම මේ හතරෙන් ඕන එකක්. එකයිනේ තියෙන්නේ අතන. මට මෙතන IC එක තුල හතරක් තියෙනවා. එහෙනම් AB කියන්නේ ඉන්පුට් නම් මේ තියෙන්නේ ඉන්පුට්. මේ තියෙන්නේ ඉන්පුට්. අපිට ඔය ඕන එකක් ගන්න බැරිද? පුළුවන්. මම ගන්නම් මේක. එහෙනම් A වලට එළියට වයර් එකක් ගත්තා. හරි නේද? B වලට එළියට වයර් එකක් ගත්තා. මෙන්න AB. එහෙනම් අවුට්පුට් එක C වලින් යනවා. කොහෙටද යන්නේ පුතේ? ප්‍රතිරෝධයක් හරහා අපේ බල්බ් එකෙන් ඍණට. ඔන්න පරිපතය. පැහැදිලිද? මේ පරිපතය මම IC එකක් ආධාරයෙන් ගැහුවා. ඇඳ ගන්න පුතේ මේක දෙකම ඇඳ ගන්න. පළවෙනි පාරට ඊට පස්සේ අපි IC අඳින්නේ නැහැ. ඇඳ ගන්න බලන්න. ගැටලු තියෙනවා නම් මට දාන්න. මෙසේජ් එකක් දාන්න. ඉමේෂ් ලහිරු ඉන්නව නේද? ඉමේෂ් ලහිරු ඉන්නව නේද? ඉන්නවනේ. හරි හරි.
හරිද පුතේ? ඉවරද? අපි පරිපතයක් එකලස් කරලා බලමු වැඩි. මම මේ චූටිම තැනින් පටන් ගත්තේ දැන් 2021 වුන් අඬනවා. බලන්න මෙහෙම කියලා දුන්නේ ඇයි සර් අපිට ටිකක් එකපාරම ලොකුවට කරලා දුන්නනේ කියලා අඬනවා දැන් සමහරව. මේ මම මේකට සම්බන්ධ කරගත්තේ නෑ මොකද මේ ගොඩක් සම්බන්ධ වුණාම හරි අමාරුයි ඒක නිසා. මොකද මගේ 50 ඉන්නවනේ. ඒ 50 සම්බන්ධ කරගත්තාම මට දැන්ට ඇති. මොකද 21ට ගොඩක් මම කරා. නමුත් ඉතින් එයාලට මෙච්චර හැමින් මං කරේ නෑ. ගැටලු තියනවාද පුතේ මම මේ කරපු දේ සම්බන්ධයෙන්? අපි පරිපතයක් එකලස් කරන්නයි හදන්නේ. ඊට කලින් මේ ඇඳපු පරිපතේ සහ කියලා දුන්න එකේ මොනවා හරි ගැටලු තියෙනවා. ගැටලු තියෙනවා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. මොකද පරිපතේ එකලස් කරන්න කලින්. තාම ඉවර නැද්ද ඇඳලා? තාම ඉවර නැද්ද? ඉවර නැ ඉවරයි කියලා දාන්න පුතේ. මට ඊළඟ කොටසට යන්න. right. හරි. අපි ඊළඟ කොටසට යමු. right ගන්න බ්‍රෙඩ් බෝඩ් එක. ව්‍යාපෘති පූර්ව ගන්න හැමෝම. අතර ගන්න. 74.2 IC1 ගන්න. ඇයි ඒ 74.2 ගන්න කිව්වේ ඇයි පුතේ? අපේ 74.2 තියෙන්නේ මේ IC1 අපිට සර්කිට් එක ගහන්න තියෙන මේ IC1 භාවිතා කරලා. එහෙනම් මේ IC1 තියෙන්නේ 74.2. අන්න ඒකයි data sheet එක බලලා හොයා ගන්න ඕනේ. මේ පරිපතේ දුන්නාට පස්සේ මේක අපේ ළඟ දෙන්නේ මේක අනිත් පැත්තේ පිටුවේ දෙන්නේ. අපිට දෙන්නේ මේ පරිපතේ. ඔයාලට මම පෙන්නන්නම් ආපහු මේ දෙන අපේ සර්කිට් එක කොහොමද දෙන්නේ කියන කාරණය. ඔන්න පුතේ සර්කිට් එක දෙන විදිය. මෙන්න මෙහෙමයි සර්කිට් එක දෙන්නේ. පේනවනේ? ඔන්න ඔයාලට සර්කිට් එක දෙන විදිය. ඔය සර්කිට් ගහම ඉස්සෙල්ලා මම මේ අර පෙන්නුවේ ඉස්සෙල්ලා හිමීට අපේ වැඩේ කරගන්න. පේනවනේ? සපයා ඇති උපාංග අතුරෙන් සුදුසු උපාංග තෝරා ගනිමින් පාසලන් ద్వාර පරිපතේ ව්‍යාපෘති පූර්වක එකලස් කරන්න. එයට සියලුම කාරක තත්ත්වයන්ට අදාළ ප්‍රධානයන් පරීක්ෂා කර දී ශක්්‍යතාවක් වේ සටහන් කරන්න. ඔන්න ඕක තමයි දෙන්නේ පුතේ. හරිද? උතන්ට යන්න මම මේ ඔයාලට පාර පෙන්නන්නයි හදන්නේ චූටියට. ඉස්සලාම් පොඩියට කරලා ඊට පස්සේ අපි ටිකෙන් ටික ලොකු කරගමු නේද? ඉස්සලාම් ලොකු කරන්න ඕනේ නෑනේ. හරි. දැන් පුතේ ගන්න IC එක. දැන් IC එකේ අපි අග්‍ර පින් හඳුනා ගැනීම කරා. මතකයි නේද? පින් හඳුනා ගැනීම කරානේ. right. මෙන්න IC එක. මේ IC එක මම මේ බ්‍රෙඩ් බෝඩ් එකේ තියෙන මේ සිදුරු තියෙන ඕනම තැනකින් ගහන්න බෑ. මෙහෙම ගහුවොත් මොකද වෙන්නේ? බ්‍රෙඩ් බෝඩ් එකේ මං කිව්වා මේ පැත්තට මේ සිදුරු ටික එක සම්බන්ධ වෙනවා. මේ දෙපැත්තේ තියෙන සිදුරු පල්ලෙහාට සම්බන්ධ වෙනවා කියනවා. එහෙනම් මෙහෙම ගහුවොත් එහෙම එකිනෙක සම්බන්ධ වෙලා ෂෝට් වෙනවා. ඒක නිසා IC එකක් හැම වෙලාවෙම මෙන්න මේ මැද කාණුව මැදි කරමින් හරියට සම්බන්ධ කරන්න ඕනේ. පරිස්සමෙන් ගන්න පුතේ. පින් ඇද වුණොත් මේක වැඩක් නැති වෙනවා. මෙන්න IC එකක් මම සම්බන්ධ කරා. මෙන්න මෙහෙමයි IC එක සම්බන්ධ කරන්නේ. හරිද? IC එක සම්බන්ධ කරන්න. පැත්ත පස්සේ වාගමු. IC එක දැන් මැදින් සම්බන්ධ කරගන්න හැමෝම මෙන්න මේ විදිහට. පස්සේ ඔයාලට තේරෙයි මේ මැදින් සම්බන්ධ කරේද කියලා. නැත්තම් මේ IC එක ඔයාලට පුළුවන් නම් මේ උඩකින් සම්බන්ධ කරත් ගැටලුවක් නැහැ. මෙන්න මේ උඩින්ම සම්බන්ධ කරගන්නකො වැඩේ ලේසියිද? උඩින්ම සම්බන්ධ කරගන්නවා. නැත්තම් ඊට පස්සේ සප්ලයි දෙන්න ගියාම පස්සේ වැඩේ බකල් වෙනවා. කට්ටිය වැඩේ බකල් කරගන්නවා පළවෙනියටම සප්ලයි දෙන්න කියලා. ඒක නිසා මෙන්න මම බ්‍රෙඩ් බෝඩ් එකේ කෙලවරට වෙන්න IC එක සවි කරගත්තා. පැහැදිලිද? IC එක සම්බන්ධ කරේ බ්‍රෙඩ් බෝඩ් එකේ කෙලවරට වෙන්න සම්බන්ධ කරගන්න. හරි පරිස්සමෙන් පුතේ මේ IC එකේ පින් එකක් ඇදුනොත් වැඩේ බකල් වෙනවා. ඒ නිසා හිමීට ඔයාලා හරි පරිස්සමින් නේ තමන්ගේ දේවල් හරි පරිස්සමින් ආරක්ෂා කරනවානේ. දැන් ඔයාලා ළඟ තියෙන්නේ ඔයාලගේ දෙයක්. ඒක නිසා හරි පරිස්සමින් මේක ප්‍රැක්ටිකල් එක කරගන්න. මේක ඔයාලගේ එක්සෑම් එක දක්වා ප්‍රැක්ටිකල් කරන්න ආරක්ෂා කරගන්න. හරිද? බල්බ් එක වගේ පුච්චලා දාගන්න එපා. ඒක නිසා මේක වටිනවා රුපියල් 85ක් දීලානේ ගන්න ඇත්තේ නේ.
රුපියල් 85යි පිච්චුනොත් 85ක් ලේසි නෑ. හරිනේ? හරි. දැන් ඔයාලට ජම්පර් වයර් ඕන තරම් ළඟ ඇති. නේද? ජම්පර් වයර් ඕන තරම් ළඟ ඇති. මං ගාවත් තියෙන වයර්. මම ගන්නවා දැන් අපි කිව්වනේ ජම්පර් වයර් පාට පාටින් තියෙනවා කියලා. හරි. අපි ඉස්සෙල්ලම IC එකට සම්බන්ධතාවය දෙමු මොනවාද? ධන සහ ඍණ. අපි ඉස්සෙල්ලම IC එකට සප්ලයි දීලා ඉන්නවා. හරිද? මේක හැබැයි මේකෙදී ඉස්සෙල්ලා කරාට මම මේ ඉස්සෙල්ලා කරන්න ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්න. එතකොට IC එකේ මේ තියෙන්නේ පුතේ මගේ කට්ටය තියෙන තැන. ඔයාලට ළඟට පැහැදිලි නැතුව ඇති. මේ තියෙන්නේ කට්ටය තියෙන තැන. හරිද? මගේ කට්ටය තියෙන එකේ මේ තියෙන්නේ එහෙනම් පළවෙනි පින් එක. මේ තියෙන්නේ පළවෙනි පින් එක. එහෙනම් 1 2 3 4 5 6 7. එහෙනම් මේ තියෙන්නේ ඍණ. 8 9 10 11 12 13 14. එහෙනම් 14 වෙනි පින් එකකින් මම ජම්පර් එකක් සම්බන්ධ කරගත්තා. රතු පාට. ඇයි ඒ ධනාග්‍රය දෙන්න ඕන නිසා. මේක රතු පාටම ඕනේ නැහැ. නමුත් සම්මතයක් විදිහට රතු පාට අපි ධනාග්‍රයට සම්බන්ධ කරගන්න යොදා ගන්නවා. හරිද? ඊළඟට ඍණාග්‍රය වෙන්නේ 7 වෙනි පින් එකනේ. 1 2 3 4 5 6 7. ඔන්නනේ 7 වෙනි පින් එක කෙලිනොත් මම වයර් එක සම්බන්ධ කරගත්තා නිල් පාටින්. හරිද? 14 වෙනි පින් එක කෙලින් රතු පාට වයර් එකක්, 7 වෙනි පින් එක කෙලින් නිල් පාට වයර් එකකුත් සම්බන්ධ කරගත්තා. පියවර දෙක හරිද? බලන්න පියවර දෙක හරිද කියලා පුතේ ඔයාලගේ. හැමෝම ඉවරද පියවර දෙක? වයර් දෙකක් ගහගන්න කිව්වේ හරිනේ. රයිට්. එතකොට මම ධනට සම්බන්ධ කරපු වයර් එක මගේ මෙන්න මේ පැත්තෙන් මේ පල්ලෙහාට දිවෙනෝනේ දෙකේ තීරු. මම ඒකකට හයි කරගත්තා. ඒකේ තුන්වෙනි පේලියට විතර හයි කරගත්තා. මෙන්න මම හයි කරපු විදිහ. ඍණ පැත්තට දුවපු එක මෙන්න මේ පැත්තෙන් තුන්වෙනි එකට හයි කර ගන්නවා. මෙන්න මේ විදිහට තුන්වෙනි එකට විතර හයි කර ගන්න. මං හිතන්නේ පැහැදිලි ඇති ධනයි ඍණයි සම්බන්ධ කරපු විදිහ. ඒ කියන්නේ මම මේ තීරුව උඩට ඍණ දුන්නොත් එහෙම මේ තීරුව දිගේ පල්ලෙහාට ඍණ ගන්න පුළුවන්. මේ තීරුවේ උඩට ධන දුන්නොත් මේ තීරුව දිගේ ධන සම්බන්ධතාවයේ පල්ලෙහාට ගන්න පුළුවන්. මම අර බ්‍රෙඩ් බෝඩ් එක ගලවලා පෙන්නුවේ අන්නේ සම්බන්ධතාවයේ ගමන් කරන හැටි. හරිද පුතේ? මේ පියවර දෙක පැහැදිලිද? ඔන්න සම්බන්ධ කරපු හැටි. ධන සහ ඍණ අග්‍ර දෙක. හරි නේද? රයිට්. අපි ඊළඟ පියවරට යමු. අපි ඊළඟ පියවරේදී මෙයා කියනවා ඉන්පුට් දෙකක් දෙන්න ඕනේ. එහෙනම් මේ අපේ IC එකේ පළවෙනි පින් එක ඉන්පුට් එකක් විදිහට ගන්නවා. දෙවෙනි පින් එක අනිත් ඉන්පුට් එක විදිහට. එහෙනම් ඒ ඉන්පුට් දෙකේ ඉඳලා වයර් දෙකක් එළියට ගන්න ඕනේ. එහෙනම් මම ඒ වයර් වලට පාට වෙන පාටක් ගන්නවා. මම ගන්නවා කහ පාට වයර් එක A කියන ඉන්පුට් එක. A කියන ඉන්පුට් එක පුතේ මොකද වෙන්නේ? පළවෙනි පින් එක වෙනවා. ඔන්න බලන්න. මගේ පළවෙනි පින් එක කියන්නේ මෙන්න මේ පින් එක. එහෙනම් ඒක කෙලින් මම කහ පාට වයර් එක ගහ ගන්නවා. මෙන්න කහ පාට වයර් එක පළවෙනි පින් එක කෙලින් ගහගත්තා. මම ඒක එළියට දාලා දෙන්නේ. ඒක තමයි A කියන ඉන්පුට් එක. ඊළඟට B කියන ඉන්පුට් එක අපේ ගේට් එකට ඉන්පුට් එක වෙන්නේ දෙවෙනි පින් එකේ නම් B කියන ඉන්පුට් එක. එහෙනම් මම දෙවෙනි පින් එක කෙලින් කොළ පාට වයර් එකක් ගහගත්තා. ඔයාලගේ පාට අවුලක් නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලා ගහපු පාට දෙක විතරයි. A කියන එකට මම ගැහුවා කහ පාට එකක්. B කියන එකට කොළ පාට වයර් එකක් ඉන්පුට් එක විදිහට මම ගහගත්තා. මෙන්න වයර් දෙක. පළවෙනි සහ දෙවෙනි පින් එකේ. හරිද? වේගය වැඩිද පුතේ? වේගය වැඩියක් නෑ නේද?
ඊයේ අයියලා නම් එළුවා වේගෙ වැඩි කියලා. sorry මේ දවස්වල පොඩියට ඉල්ලුම් වැඩි වෙලා තියෙනවා අපිට. මම දන්නේ නැහැ මේ බදුල්ලේ සර්ලා නැද්ද කියලා. ආයි කියලා දෙන්න ඕනේද? හරි. බදුල්ලේ සර්ලා නැද්ද මම දන්නේ නැහැ මේ ET වලට සෑහෙන්න ළමයි එනවා. සෙකන්ඩ් සයි කරන කට්ටිය ඉන්නවා. මැක්ස් වලින් බයෝ වලින් මේ විභාග ලියපු අය ඉන්නවා. මාර වැඩක් වෙලා තියෙන්නේ මේ ලියපු අය කියනවා දැන් ටෙක් වලින් ලියපු අය දැන් මැසේජ් එනවා හිටු කියලා කොහෙන් හොයාගන්නද දන්නේ නැහැ නම්බර ළමයට ඇඩ් එකකින් හොයාගන්න ඇති මේ අහවලාගේ ක්ලාස් එක මම නම් කියන්නේ අහවලාගේ ක්ලාස් ගියේ මේ අපිට ලකුණු අඩුයි බැලන්ස් නැහැ සබ්ජෙක්ට් එක බැලන්ස් නැහැ මෙහෙම මේ ආයි ක්ලාස් එන්න ඕනේ කියලා මේ මම දන්නේ අපේ ගියෝ කියන්න ඇති නේ අපි කොහොමද කියලා ඒක නිසා මේ අවුලක් නැහැ රයිට් වැඩි කතන්දර ඕනේ ඔන්න ආපහු බලා ගන්න සැපෙවම හරි නේද ධනසාරින 14 වෙනි අග්‍රයේ ධන සම්බන්ධයට ඉන්නකො මම ඒකත් තව පැහැදිලි කරන්න ඔන්න පුතේ බැටරි ඇඩැප්ටරේ මේ තියෙන බැටරි ඇඩැප්ටරේනේ මේ බැටරි ඇඩැප්ටරේ මම ධන සම්බන්ධය දෙනවා මෙන්න මෙයාට මේ ධන වයර් එක මගේ හරිද මෙන්න ධන වයර් එක මම මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ් එකේ අපි අර ධන සම්බන්ධ කරේ කෙලින් ඒකට ගන්නවා ඍණ වයර් එක ඍණ සම්බන්ධ කරපු එක කෙලින් දානවා මෙන්න පුතේ මම බැටරි ඇඩැප්ටරෙන් බ්‍රෙඩ් බෝඩ් එකට කරන්ට් එක දුන්නා නැත්නම් ඔයාලා වරද්ද ගන්න නිසා මම මේ වැඩේ කරේ මෙන්න බැටරි ඇඩැප්ටරෙන් බ්‍රෙඩ් බෝඩ් එකට කරන්ට් එක දුන්නා ධනාග්‍රයට ධන විදියට ඍණාග්‍රය ඍණට සම්බන්ධ කළා මේ ඍණ පැත්ත මේ තියෙන්නේ ධන පැත්ත මම ධන සම්බන්ධතාවය උඩින් දීලා තියෙනවා මෙතනින් ඍණක් මෙතනින් ධනත් සම්බන්ධතාවය දීලා තියෙනවා හරිද ඕක නිසා තමයි මේ සප්ලයි දීලා තියෙන්නේ IC එකට ඕකෙන් එන සප්ලයි එක තමයි IC එකට අපි දුන්නේ හරිද ඩිරෙක්ට් ඔය දෙකට ඔය විදිහට බැටරි සම්බන්ධ කරන්න මේ ඩිරෙක්ට් ඕන නම් බැටරි මේ වයර් දෙකම ගලවලා බැටරිය කෙලින්ම 14ට 4යි දෙන්නත් පුළුවන් නමුත් ඉතින් අපි පිළිවෙලකට වැඩක් කරන්න එපා ඒක නිසා තමයි මේ විදිහට වැඩේ කරේ හරිද රයිට් ඊළඟට ගේට් එකේ මේ ගේට් එකක් මේ තියෙන පුතේ ඒ ගේට් එක මේ තියෙන්නේ එහෙනම් A කියන ඉන්පුට් එක මෙයා B කියන ඉන්පුට් එක මෙයා එහෙනම් A කියන ඉන්පුට් එකට අපි වයර් එකක් එළියට මේ වයර් එකක් එළියට දාන්න කියලා තමයි මේ තියෙන්නේ එහෙනම් A කියන ඉන්පුට් එකට අපි වයර් එකක් දෙනවා A කියන්නේ අපේ පළවෙනි පින් එක ඔන්න පළවෙනි පින් එක ගේට් එකේ පළවෙනි පින් එක තමයි ඉන්පුට් මම කහ පාට වයර් එකක් දුන්නා එයාට ඉස්සලා දුන්නේ කොළ නේද right මම කොළ පාට වයර් එකක් දෙනවා එහෙනම් B කියන ඉන්පුට් එකට ඒ කියන්නේ අංක 2 ඔන්න අංක 1 සහ 2ට මම ඉන්පුට් දෙකක් දුන්නා මේ දෙකෙන් තමයි IC එකට නැත්නම් IC එකේ මේ ගේට් එකට අදාළ දත්තය අපි ලබා දෙන්නේ හරිද ඊළඟට පුතේ මේ දෙක හරි දැන් එහෙනම් ගේට් එකත් හරි දැන් ගේට් එකෙන් එළියට යන එක ප්‍රතිරෝධයක් කරා බල්බ් එකට සම්බන්ධ කරන්න ඕනේ එහෙනම් ගේට් එකෙන් එළියට යන්නේ කීවෙනි එකද කීවෙනි පින් එකද තුන්වෙනි පින් එක එහෙනම් මම වෙනින් වයර් එකක් අරගෙන
තුන්වෙනි පින් එකට ඔන්න තුන්වෙනි පින් එක පුතේ මගේ අත නිසා පේන්නේ නැහැ. මෙන්න තුන්වෙනි පින් එකට සම්බන්ධ කරලා වයර් එක මම මේ බ්‍රෙඩ් බෝඩ් එකේ ඉස්සරහට ගහලා. තුන්වෙනි පින් එකට වයර් එකක් සම්බන්ධ කරලා බ්‍රෙඩ් බෝඩ් එකේ ඉස්සරහට සම්බන්ධ කරගත්තා. මම ගත්තේ සුදු පාට වයර් එකක්. පේනවනේ මොනාවත් සම්බන්ධ වෙලා නැති තැනකට තමයි මම මේ වයර් එක සම්බන්ධ කරගත්තේ. තුන්වෙනි පින් එකේ ඉඳලා. මේ තියෙන්නේ AB ඉන්පුට් එක, මේ තියෙන්නේ C කියන අවුට්පුට් එක. මේ බලන්න මම වයර් තුන එකකින් ඇල්ලුවොත් එහෙම ඔයාලට පැහැදිලිව පේයි. A කියන්නේ කහ පාට එක, B කියන්නේ කොළ පාට එක, සුදු පාට එක තමයි අපේ අර ප්‍රතිරෝධය හරහා යන නැත්නම් අවුට්පුට් එක. මේ මෙන්න මේ අවුට්පුට් එක තමයි ඔය සුදු පාට වයර් එක මම ගත්තා. එතකොට එක ගේට් එකයි අපි පාවිච්චි කරේ මේ පරිපථය හදන්න. මොකද මේ පරිපථයනේ දෙන්නේ. ඒක IC එකක් ආධාරයෙන් හදන්න මේ එක ගේට් එකක් ඇති. ඇයි? පරිපථයේ තියෙන එක ගේට් එකක් අපිට ඕනෙත් එක ගේට් එකක්. එහෙනම් මේ දීපයකට අපි රෙසිස්ටරයක් දුන්නා. පුතේ ඔයාලා ගාව ඇති රෙසිස්ටර් එක එක ආගේ. දැන්ට කමක් නැහැ. තියෙන මොකක් හරි රෙසිස්ටරයක් මේ වයර් එකේ කෙලවරට ගහන්න ඕනි රෙසිස්ටර්. එහෙනම් පුතේ මෙන්න බලන්න සුදු පාට වයර් එක සම්බන්ධ කරේ මෙතනටනේ මම. එහෙනම් මෙන්න මේ තීරුව දිගේ අනිවාර්යෙන් මේකේ සම්බන්ධතාවය තියෙනවනේ මේ පැත්තට. මොකද මේ පහේ ඩොට් එකේ පහ පැත්තට තමයි නැත්නම් එක පේලියට තියෙන ඒවට තමයි සප්ලයි කියන්නේ. එහෙනම් මම එතනට රෙසිස්ටරේ සම්බන්ධ කරලා එතනින් ඉස්සරහා තියෙන සිදුරකට මේ රෙසිස්ටරේ ගහගන්න. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න බලන්න. නැවත බලන්න. මේ පැත්තෙන් බැලුවා නම් පැහැදිලිව පේන්නේ. හරි. මෙන්න බලන්න රෙසිස්ටරේ සම්බන්ධ කරලා තියෙනවා. අර අවුට්පුට් එක ගෙලින් රෙසිස්ටරේ එකාග්‍රයකොත් අනිත් එක මෙහෙන් ඉස්සරහට ගහලා වෙනම තැනකට සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ පියවර තමයි අපි ගියේ. මෙන්න මේ පියවර තමයි ඔය ගියේ. මේ එළියට යන වයර් එකට තමයි කෙලවරෙන් රෙසිස්ටරයක් ගාලා ආපහු මෙන්න මෙතනට එනකන් අපි ඇවිල්ලා තියෙන්නේ. තාම LED එක හයි කරලා නැහැ. රෙසිස්ටරයක් ගන්න ඔයාලා ළඟ තියෙන මොකක් හරි රෙසිස්ටරයක් දැන්ට ගහන්න පරිපථය අපිට සම්බන්ධ කරන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ පුතේ ඔයාලා ළඟ තියෙන බල්බ් එක ගන්න. බල්බ් එක අරගෙන බල්බ් එකේ ධන ඍණ අපි හොයාගත්තනේ. ධන පැත්ත දැන් මේ බලන්න මේ තියෙන්නේ ධන මේ තියෙන්නේ ඍණ. හරිද? ඒක පැහැදිලි නෑ. රයිට්. ආයි කියන්න. මම රෙසිස්ටර් එක ගලවනවා. මම මේ අවුට්පුට් එකත් ගලවනවා. අවුට්පුට් එක මෙතනින් ගලවන්න. හරිද? එතකොට පුතේ මෙන්න මෙතන දැන් මේ දෙක අපි සම්බන්ධ කරගත්තනේ කහයි කොළයි වයර් දෙකකින් පාට අදාළ නැහැනේ. එතකොට මේ දෙක තමයි මේ ගේට් එකට මේ එළියට ගත්තේ. එතකොට මෙතනින් එළියට යන වයර් එක තමයි මේ විදිහට ගත්තේ. ඒ වයර් එක තමයි සුදු පාට. එහෙනම් ඒ එළියට යන වයර් එකට තමයි ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙන්නේ. ප්‍රතිරෝධයට මේ ධන ඍණ ભેදයක් තියනවද? නෑ. එළියට යන වයර් එක ඉස්සරහින් කොහෙට හරි ගහගත්තා. ඊට පස්සේ මට තියෙන්නේ ඒ ගහගත්ත තැන ඉඳලා ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න චුට්ටක් ඉස්සරහට වෙන්න. මේ මම සම්බන්ධ කරලා තියෙන විදිහ. සම්බන්ධ කරපු විදිය. තව ටිකක් ලං කරොත් පැහැදිලි වෙන එකක් නෑ මම හිතන්නේ. හරිද? හොඳට බලා ගන්න. හරිද? right. දැන් පුතේ LED බල්බ් එක ගහන්න මේ ප්‍රතිරෝධය සම්බන්ධ කරපු පැත්තට ධන පැත්තෙන්. ඒ කියන්නේ ඔන්න මම ප්‍රතිරෝධය සම්බන්ධ කරපු සිදුරට දැන් මේ දිගේ දිග වැඩි එක තමයි මෙන්න ගැහුවේ ප්‍රතිරෝධය සම්බන්ධ කරපු එකට. හරිද? ප්‍රතිරෝධය සම්බන්ධ කරපු එක ධන ආග්‍රය ගැහුවා. මම අර මේ බැටරියේ ඍණාග්‍රය සම්බන්ධ කරන්නේ මේ තීරුවක්. අන්නේ තීරුව ගෙලින් බල්බ් එකේ ඍණාග්‍රය ගහගන්න. මෙන්න මේ විදිහට නේ. මම බැටරියේ ඍණාග්‍රය සම්බන්ධ කරා නේද තීරුවක්? මෙන්න මේ තීරුව. මේ ධනනේ මේ ඍණ තීරුව තියෙනව නේද? ඒකෙලින් බල්බ් එකේ ඍණ සම්බන්ධ කරන්න ඒ තීරුවට. මම හිතන්නේ දැන් පැහැදිලිව පේනවා. හරිද? බල්බ් එකේ ඍණ සම්බන්ධ කරපු විදිහ.
ධන එක පුතේ මේ පැත්තට රෙසිස්ටරේ මේ පැත්තට ධන එක සම්බන්ධ කරන්න ඍණ එක බැටරියේ ඍණ පැත්තට මේ ධන පැත්ත මම මෙතන ඕනනම් ධන කියලා දාන්න මේ බල්බ් එකේ ධන පැත්ත මේ ඍණ පැත්ත දැන් ඔයාලට පවර් දුන්නොත් එහෙම මෙන්න මේ විදිහට බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕන. බැටරිය සම්බන්ධ කරොත් මෙන්න මේ විදිහට බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕන. එතකොට මේ බල්බ් එක ආධාරයෙන් අපිට ඉන්පුට් අවුට්පුට් දෙන විදිය මම ඊළඟට කතා කරන්නම්. දැන් මෙන්න මෙතනට එනකන් ඔයාලගේ පියවර හරියද කියලා බලාගන්න. සප්ලයි දීලා බලන්න බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕනේ. නිමි නිමි පත්තු වෙනවා නම් එකක් ගැටලුවක්. සමහර කට්ටියගේ පත්තු වෙන්නේ නැති වෙයි. සමහර කට්ටියගේ බ්ලින්ක් වෙවි පත්තු වෙයි ඒව ඇවිල්ලා ගැටලු. හරිද? ඒක නිසා ඒක සප්ලයි දීලා බලන්න පුතේ ඔතනට එනකම් ඔයාලගේ පියවර හරිද කියලා. පියවර අවුල් නම් දාන්න පුතේ මැසේජ් එකක්. මම මේක පොඩ්ඩක් වීඩියෝ එක ස්ටොප් කරලා මගේ කැමරා එක වෙන පැත්තකට හදා ගන්නවා. මොකද ඔයාලට පෙන්නන්න ඕනේ මේකේ කොහොමද පරීක්ෂා කරගන්නේ කියලා. හරිද? ඔයාලා එතකන් පරිපතය හදලා ඉවර කරගන්න. IC එක රත් වෙනවා නම් පුතේ දැන්ට චුට්ටක් ඕෆ් කරගන්න. IC එක රත් වෙනවා නම් දැන්ට ඕෆ් කරගන්න චුට්ටක්. හොඳේ. බල්බ් එක පත්තු වෙලා තියෙන්න ඕනි වැඩේ. හොඳේ. වෙන ගැටලු ආවේ නැහැ නේද? IC එක රත් වෙන එක විතරද පොඩ්ඩක් ආවේ? ඔයාලා එතකම් බලන්න මම මේ ඔයාලට පේන මට්ටමට IC එක පොඩක් හදාගන්න අවුට්පුට් ඉන්පුට් දීලා චෙක් කරගන්න ක්‍රමයක් තමයි මේ ඔයාලට හදන්න උත්සාහ කරන්නේ. හරි. මම හිතන්නේ මේක පේනවා ඇති. තව ගැටලු මොනවද තියෙන්නේ? හරි රෙකෝඩින් ටික දාන්නම් පුතේ. රෙකෝඩින් දාන්න YouTube එකට ඔයාලා link එක එවන්න link එකෙන් බලන්න. හරි. මේ මට රෙකෝඩින් දාන්න කියලා කිව්වා ගොඩක් අය. මම රෙකෝඩින් YouTube එකට දාන්නම්. YouTube එකට දාලා private link එකක් ඔයාලට දාන්නම්. එහෙම වුණොත් ඔයාලා බලන්න. මොකද මේක public කරොත් ඔයාලා පන්ති ණයට අසාධාරණයක් නේ. පන්ති ණයට අසාධාරණයක්. ඒක නිසා ඔයා හැබැයි අසාධාරණයකුත් නෙවෙයි මේක හරියට ඔයාලා ප්‍රැක්ටිස් කරොත් කිසි අවුලක් නැහැ. මොකද ලංකාවේ ළමයි ඔක්කොම මේක ඉගෙන ගන්න ඕනි කොහොම කරා. හරිද? ලංකාවේ ළමයි ඔක්කොම ඉගෙන ගන්න ඕනේ මේක. උගන්වන්න ඕනි ගුරුවරු. රයිට්? මෙන්න පුතේ මගේ A සහ B කියන ඉන්පුට් දෙක. දැන් ඔයාලගේ A සහ B කියන ඉන්පුට් දෙක ඔයාලා අතට ගන්න. එතකොට මම කිව්වා මම දැන් ඔයාලට දත්ත වර්ගයක් පුරවන්නයි හදන්නේ. අපි මෙහෙම වැඩක් කරමු. රයිට්. මේක පේනවා.
හරිද? මම චූටි කොළ කෑල්ලක් අරගෙන මම වගුවක් ගන්නවා. දැන් IT කට්ටිය දන්නවා ශක්්‍යතා වගුව කියලා එකක් තියෙනවා. නේද? ශක්්‍යතා වගුව කියලා එකක් තියෙනවා. එතකොට මම මේකට A කියන ඉන්පුට් එකයි B කියන ඉන්පුට් එකයි දීලා C කියන අවුට්පුට් එක බලන්න හදනවා. A B C. එතකොට මම ඉස්සෙල්ලාම බිඳුවයි බිඳුවයි කියන ඉන්පුට් එක දීලා බලනවා C කියන එක්කෙනාගේ අවුට්පුට් එක කොහොමද කියලා. ඊළඟට මම බිඳුවයි 1යි කියන එක දෙනවා. ඊළඟට 1 බිඳුව කියන එක දෙනවා. ඊළඟට 1යි 1යි කියන ඉන්පුට් දෙක දෙනවා. මොකොත් හිතන්න එපා උදේ මෙන්න මේ වගේ ඔන් ඕෆ් කරලා බලන විදිහක් තමයි තියෙන්නේ සරල ක්‍රමයක්. හරිද? සරලවම ඔන් ඕෆ් කරලා බලන ක්‍රමවේදයක්. හරි මම අවසානට පුතේ මේකේ බ්‍රෙඩ් බෝඩ් එකේ ෆොටෝ එකක් දාන්නම්. මොකද අපි මේක අවුට්පුට් ඉන්පුට් පරීක්ෂා කරලා. හරිද? මෙන්න මගේ A කියන ඉන්පුට් එක පුතේ. එතකොට ඔයාලට පේනවා මගේ ධන සම්බන්ධතාවය මෙන්න මේ පැත්තට දීලා තියෙන්නේ. මගේ ඍණ සම්බන්ධතාවය මේ පැත්තට දීලා තියෙන්නේ. එතකොට පුතේ මම පළවෙනි පාර බිංදු දෙක නැත්නම් A කියන ඉන්පුට් එකටයි B කියන ඉන්පුට් එකටයි දෙකටම බිංදුව දෙන්න ඕනේ. බිංදුව කියන්නේ පුතේ ඍණාකය. ඒ කියන්නේ මම මේ ඉන්පුට් දෙකම මගේ බ්‍රෙඩ් බෝඩ් එකේ අර ඍණ සම්බන්ධයේ තියෙන පැත්තට සම්බන්ධ කරලා බලන්න. ඔන්න එකක් දුන්නා මම B කියන ඉන්පුට් එක දුන්නා. මෙන්න මම A කියන ඉන්පුට් එක දුන්නා. වෙනසක් වුණාද? බල්බ් එක ඔෆ් වුණාද? නෑ. එහෙනම් බිංදුවයි බිංදුවයි දුන්නාම මට 1 කියන අවුට්පුට් එක ආවා. බල්බ් එක පත්තු වෙලාම තියෙනවා. මම ආයි මේ දෙක ගලවනවා. හරිද? පැහැදිලිද කරපු දේ? බිංදුවයි බිංදුව වුණාම මම ඍණ පැත්තටයි මේ දෙක සම්බන්ධ කරේ. දැන් කියනවා A කියන ඉන්පුට් එක මෙන්න A කියන ඉන්පුට් එක බිංදුව පැත්තට ඔන්න මම බිංදුවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඍණ පැත්තට. B කියන ඉන්පුට් එක 1 කියන පැත්තට. ඒ කියන්නේ ධන පැත්තට සම්බන්ධ කරන්න කියනවා. වෙනසක් වුණාද? නෑ. බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ බිංදුවයි 1යි කියන අගේ දුන්නාම බල්බ් එක පත්තු වුණා. දැන් මම A කියන ඉන්පුට් එකට බිංදුව දෙනවා. මගේ A කියන්නේ කහ පාට එක මම නැවත ගැලෙවුවා මෙන්න ඉන්පුට් එක. A කියන එක බිංදුව දෙනවා. ඒ කියන්නේ මෙන්න ඍණ පැත්තට දුන්නා. B කියන එක ධන පැත්තට දුන්නා. sorry ඍණ පැත්තට දුන්නා B කියන එක. ඉස්සෙල් එක මාරු කරා. මේ ධන පැත්ත, මේ ඍණ පැත්ත. ඒ දෙක මාරු කරලා දුන්නා. බල්බ් එක ඔෆ් වුණාද? නෑ. එහෙනම් 1. හරිද? ඊළඟට පුතේ මම දෙන්න ඕනි 1යි 1යි. ඒ කියන්නේ මේ දෙකම කොයි පැත්තටද? ධන පැත්තට. එහෙනම් මෙන්න මම ඉන්පුට් දෙක දුන්නා. මේ දෙක මම ඔන්න මම A කියන එක ධනට සම්බන්ධ කරනවා. මෙන්න මම B කියන එක ධනට සම්බන්ධ. මොකක්ද උනේ? බල්බ් එක ඕෆ් වුණා බිංදුව. පැහැදිලිද වැඩේ? එහෙනම් මෙන්න ශක්්‍යතාව වගුව. අපි බලමු අපිට ආවේ NAND ගේට් එකක් නේ පුතේ. NAND ගේට් එකක් නිසා අපේ NAND ගේට් එකට අදාළව ඔයාලට දීලා තියෙනවා ශක්්‍යතාව වගුව. හරිද? මම ඔන්න ඔයාලට මේක පෙන්නනවා. අපි NAND ගේට් කියන කොටසට යන් උඩම තිබ්බ නේද අපේ මේකේ? NAND එක. අපි NAND එකක් මේ පරීක්ෂා කරේ. අපි බලමු NAND එකට ගිහිල්ලා මේ අපිට ආපු එක මේ තියෙන NAND ගේට් එක. බලන්නකෝ. අපිට ඇවිල්ලා තියෙන එක හරියද? 1යි 1යි කියනකොට බිංදුව ඇවිල්ලා තියෙනවා. බිංදුවයි 1යි කියනකොට එකමයි ඇවිල්ලා තින්නේ. බිංදු දෙකේදී එකමයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? අපිට ආපු අවුට්පුට් එක හරියටම හරි. හරිද? ඒ කියන්නේ දැන් ලොජික් ගේට් දැනන් ඉන්න ඕනේද පුතේ අපේ මේ වැඩේ කරන්න? ලොජික් ගේට් දැනන් ඉන්න ඕනේද? නෑ. මෙන්න මම ඉන්පුට් දෙකම ගැලුවාම නැවත බල්බ් එක පත්තු වුණා. පැහැදිලිද වැඩේ? 100% අපේ වැඩේ සාර්ථකයි. ගැටලු තියනවද මය පුතේ? ගැටලු තිබේද? ප්‍රැක්ටිකල් එක පැහැදිලිද? ගැටලු තිබේද? පැහැදිලිද ප්‍රැක්ටිකල් එක? ඒක තමයි වැදගත්. ප්‍රශ්න තිබේ නම් දාන්න. right හොඳයි. වැඩේ හරියට කරා නම් ගොඩ තමයි පුතේ. හරි. අවුල් තියෙන කට්ටිය ඉන්නවද? වැඩේ හරියටම තේරුණාද? මොකද අවුට්පුට් අපි ඉන්පුට් දීලා අවුට්පුට් එක හරියට ගත්තා. දත්ත වගෝ පුරව ගත්තා හරියටම. මෙන්න මේ කාරණාව හරියටම හදාගත්තාම ඉලෙක්ට්‍රොනික වල ලොජික් ගේට් ප්‍රැක්ටිකල් එක ආවොත් පුතේ ගේමක් නැහැ. පැහැදිලිද? ලොජික් ගේට් ආවොත් ගේමක් නැහැ.
ඇති දෙයක් නෑ. දැන් මේ මම එක ගේට් එකක් ආධාර කරගෙන විතරයි පුතේ ඔයාලට ප්‍රැක්ටිකල් එක කරේ. අපි අදට නවත්තමු එහෙම වුණොත් හරි 9යි 4යි මధుරගේ ක්ලාස් එකක් ඇති. එතකොට අදට නවත්තනවා. අපි ඊළඟ දවසේදී IC එකේ ගේට් දෙකක් හෝ තුනක් භාවිතා කරලා කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්නේ? ඊට පස්සේ IC දෙකක් භාවිතා කරලා කොහොමද ප්‍රැක්ටිකල් එක කරන්නේ කියන කාරණේ අපි හරියට බලාගමු. අද දවසේ ගැටලු තියෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. අනිත් දවසේ හරියටම සම්බන්ධ වෙන්න මේ මිස් කරගන්න එපා මේ වැඩේ. මොකද අපරාධේ ලේසියෙන්ම ලකුණක් ගන්න තියෙන chance එකක් තමයි මේ. මේකේ අවසානට ඔයාලට සුළු කිරීමක් කරන්න තියෙනවා. නමුත් ඒක නැතුව මෙන්න මේ කියන IC එකෙන් මෙන්න මේ දක්වා මෙන්න මේ වගුව දක්වා ඔයාලා විභාගෙදී ආවොත් ඔයාලට ප්‍රැක්ටිකල් එකේ ලකුණු 70ක් ඇවිල්ලා ඉවරයි. හරිද? ලකුණු 70ක් ඇවිල්ලා ඉවරයි මෙතනට එනකොට. ඒක නිසා අමාරු නෑ පුතේ. අමාරු නෑ කොයිම වෙලාවකවත් මේවා හරි ලේසි. ඔයාලා නිතර කරන්න ඕනි. අත්හදා බලන්න ඕනි. ඒක නිසා මේක කරා නම් ලකුණු 70ක් ෂුවර් ෂොට්. මේ බේසික් පුතේ අපි ඔය විභාග පේපර් එකට යමු අනිත් දවසේ. ඔයාලා මේක අත්හදා බලන්න මේ ගේට් එක සම්බන්ධයෙන්. ඔයාලට පුළුවන් අනිත් ගේට්ුත් භාවිතා කරලා එක ගේට් එක ගානේ දැන් මේ අනිත් ගේට් වල තියෙනවානේ. අනිත් IC වල ගේට් තියෙනවානේ එක එක. දැන් 74.2නේ අපි මේ කතා කරේ. 74.8 තියෙන්නේ AND ගේට් එකක්. හරිද? 74.32 තියෙන්නේ OR ගේට් එකක්. ඒ ගේට්ුත් භාවිතා කරලා ඔයාලට පුළුවන් නම් අර අපි බෝඩ් එකේ ඇඳා වගේ පරිපත ඇඳලා කරන්න. නැත්නම් අපි අනිත් දවසේ තවත් ගේට් පරිපතත් එක්ක සම්බන්ධ වෙමු. හරිද? එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. වැඩේ සාර්ථක කරගන්න හරියට කරන්න. ඔයාලා හදපු බ්‍රෙඩ්බෝඩ් සර්කිට් එකේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. ඔයාලා හදපු පරිපතේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට අප්ලෝඩ් කරන්න අනිවාර්යෙන්ම පුතේ මේ වැඩේ කරන්න. මොකද මම බලනවා කී දෙනෙක් පරිපත සම්පූර්ණ කරලාද කියලා. හරිනේ? හරි හැමෝටම සුබ රාත්‍රියක්.